හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 17 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ ළමින් සවස් 1ට අපි එකතු වෙන්නේ අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයේ කොටසක් සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තෙරුවන් නමස්කාර කරලා තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් සුපුරුදු පරිදි අපේ අභිධම්මත් ප්‍රදීපිකා සාකච්ඡාවට එකතු වෙමු. ඒ වගේම අද අපි කරන්නේ අභිධම්මත් ප්‍රදීපිකා සාකච්ඡා මාලාවේ 101 වෙනි සාකච්ඡාව. ඉතින් ඇත්තට මේක අමතක වෙලා තිබුණේ අපි 100 ඉක්මුවයි කියලා. 100 වෙනි සාකච්ඡාව ඉක්මවීම වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවක් කරලා අපිට යොමු කරලා තිබුණා. ඒකට හැම දිනාටම පින් බොහොම පින් විශේෂයෙන්ම ශ්‍රීමති මහත්මියලත් ගොඩක් පින් ඒක අගය කරාට ඒක ඇත්තටම අපි ධර්මයේ වෙනුවෙන් කරන දෙයක් පෞද්ගලික වාසියක් තකා කරන දෙයක් නෙවෙයි. නමුත් අපේ මේ කාලය අපි ආකාරයෙන් යොදවලා මේ ගැඹුරු දහම අපිත් ඉගෙන ගන්න ගමන් අනිත්‍යයත් එක්ක බෙදා ගන්න ලැබිච්ච එක මම හිතනවා අපි කරපු අපි ලද භාග්‍යයක් හැටියට. හොඳයි අපි අද දවසේ සාකච්ඡාවට යමු වෙමු. මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක. අපි පසුගිය සතියේ නැත්නම් පසුගිය වාරයේදී සාකච්ඡා කරේ ස්කන්ධයන් පිළිබඳව කතා කරපු අවසාන කොටස තමයි අපි සාකච්ඡා කරේ. ඒකේ වේදනාව ගැන විශේෂයෙන් ගොඩාක් අපි සාකච්ඡා කරා පසුගිය දවසේ. ඒ වේදනාව ගැන සාකච්ඡා කරනකොට අපි චක්කු සම්පස්සජා වේදනා හැටියට චක්කු ආශ්‍රයෙන් ඊට පස්සේ චක්කු සම්පස්ස පච්චය වේදනා හැටියට අපි යම් කරුණු කොටසක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඒ විදිහටම කිව්ව සංඥා සංඛාර විඥාන කියන එකත් ඒ ආකාරයෙන්ම බෙදාගත යුතුයි කියලා. එතකොට අපිට අද කරන්න තියෙන මාතෘකාව තමයි පංච උපාදානස්කන්ධ. අපි ස්කන්ධ පංචකය ගැන දැන් දන්නවා. ස්කන්ධ කියන දේ ගැන අපි දන්නවා. දැන් අපි පංච උපාදානස්කන්ධ කොටසට යනවා. එතකොට අපි හොඳටම දැනගන්න තියෙන දෙයක් තමයි ස්කන්ධයි උපාදානස්කන්ධයි. අපිට දැනගන්න දෙයක් තමයි උපාදානස්කන්ධයි ස්කන්ධයි කියන්නේ කොටස් දෙකක් බව අපිට පැහැදිලිවම තේරෙනවා. මොකද ඒක කොටස් දෙක තමයි මේ ධර්මයේ සාකච්ඡා කරලා තියෙන්නේ. අපි මයික් ඕෆ් කරගමු. හොඳයි. එතකොට මෙතෙන්දී කියනවා මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා. ඒ තමයි හරි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා අපි දන්නා උපාදාන හතරක් තියෙනවා. එතකොට මේ තෘෂ්ණා නැමැති රැහැණින් බැඳ ළඟට ඇද ගන්නා බව උපාදාන නම් කියලා කියනවා. ඒක තෘෂ්ණා ප්‍රත්‍යයෙන් තමයි උපාදානය වෙන්නේ කියලා අපි දන්නවා. තණ්හා පච්චය උපාදාන. ඊනොට ඒ තණ්හාව යෙදුනහම තමයි මේ උපාදාන කියලා අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැඩි තණ්හාව. එතකොට ඒ උපාදානයන්ට ගොදුරු වෙන, විෂය වෙන ස්කන්ධ සමූහයට අපි කියනවා උපාදානස්කන්ධ කියලා. මතකද අපි සාකච්ඡා කළා
සාසවා උපාදානීයා කියලා ගන්නකොට ස්කන්ධ ටිකක් යම් කිසි විදිහකට ස්කන්ධ ටිකක් ගන්න පුළුවන් නම් ආශ්‍රව වලට ගොදුරු වෙන උපාදාන වලට ගොදුරු වෙන ඒකට අපි කිව්වා උපාදානස්කන්ධ කියලා. මතක ඇති සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේ අට්ඨදීප වර්ගයේ තියෙන කන්ද සූත්‍රය පැහැදිලි කරනකොට අපි ඒක පැහැදිලි කරලා මතු කරා. එතකොට මේ ස්කන්ධයෝ තියෙනවා ස්කන්ධයන්ට ඒ උපාදානයන්ට ගොදුරු වෙනවා නම් යම් කිසි ස්කන්ධයක් අන්න ඒ ස්කන්ධේ උපාදාන ස්කන්ධයක් වෙනවා. එතකොට මේ මෙතෙන්දි තව දෙයක් කියනවා මේ ස්කන්ධ සංඛ්‍යාවට වට විවට දෙකේ පැවති සියලුම ධර්මයෝ ඇතුළත් වෙච්ච කියලා කියනවා. දැන් අපි දැනගන්න ඕනේ ස්කන්ධ කියනකොට වට විවට කියලා කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි වට කියලා කියන්නේ කාම භව, රූප භව, අරූප භව කියන භව තුනට ඇතුළත් සියලුම ධර්මයෝ තමයි එතකොට වට කියන එකට ඇති වෙන්නේ. ඒ සියල්ලම උපාදානස්කන්ධය. වෙන ආකාරයකින් කිව්වොත් ලෞකිකයි කියලා අපි ගන්න දේවල් ලෞකික ධර්මයෝ උපාදානස්කන්ධයෝ වෙනවා. ලෞකික ධර්මයෝ කියලා කියන්නේ මොනවද? ලෞකික සිත් තියෙනවා කොච්චරක් තියෙනවද? සම්පූර්ණ සිත් ගාන 89යි. ඒකෙන් ලෝකෝත්තර සිත් 8 අඩු වුණාම මේක ලෞකික වෙනවා. එතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම ඒ ලෞකික සිත් ලෞකික සිත්වල යෙදෙන චෛතසික ඒ ආකාරයෙන් ගත්තාම ඒවා වට කියලා කියනවා. ඒ අරුණාම මාර්ග සිත් ඵල සිත් කියන ඒවා ස්කන්ධ වෙනවා. හැබැයි උපාදානස්කන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නිර්වාණය කියන එකත් උපාදානස්කන්ධයක් වෙන්නේ නැහැ නිර්වාණය. නිර්වාණය කියන එක ස්කන්ධයක් වෙන්නේ නැහැ. අපි ඒකට හේතුව හැටියට සඳහන් කරා අර 11 ආකාරයකින් සලකන්න බැරි හින්දා අතීත අනාගත පච්චුප්පන්න කියලා අපිට නිර්වාණයට පණවන්න බෑනේ. ඒක නිසා ඒ වගේම දුර ළඟ කියලා පණවන්න බෑ. හීන ප්‍රනීත කියලා පණවන්න බෑ. ඒ වගේ තියෙනකොට අපිට ඒක ස්කන්ධ ගණයට අයිති වෙන්නේ නැහැ. එහෙමනම් කාල විමුක්ත නිර්වාණය ස්කන්ධයක් වෙන්නේ නැහැ. ඒකෝ දැන් මෙතනදී සඳහන් කරනවා වට නම් වූ කාම භව, රූප භව, අරූප භව යන භවත්‍රයට ඇතුළත් වූ සීල ධර්මයෝ උපාදානස්කන්ධයෝ කියලා කියනවා. වෙන විදිහකට ගත්තොත් සියලු ලෞකික ධර්ම උපාදානස්කන්ධයෝ වෙනවා. ඊළඟට විවට්ට කියලා කියන්නේ නිර්වාණය. නිර්වාණ අපේක්ෂාවෙන් යම් කර්මයක් කරනවා නම් අපි ඒකට කියනවා විවට්ටගාමී කර්මයක් කියලා. එතකොට මේ කාම භව, රූප භව කියන මේ භව වලට යන්න ඒ වගේ විපාක දෙන්න ශක්තියක් කියන කර්ම නෙවෙයි ඒවා විවට්ටගාමී නිර්වාණ ධාතුව පැත්තට නැත්නම් නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා කරන කර්ම. එතකොට කාමාදී උපාදානයන්ට විශේෂ නොවන බැවින් ලෝකෝත්තර සිත් 8 සහ එහි ඇතුළත් චෛතසික ධර්මද උපාදානස්කන්ධ සංඛ්‍යාවට ඇතුළත් නොවේ. දැන් බලන්න මේ අපි කියනකොට මේ ලෝකෝත්තර සිත් 8ක් නිර්වාණයක් කියන එක මේ ආශ්‍රව වලට උපාදාන වලට ගොදුරු නොවන විශේෂ නොවන දෙයක් තමයි මේ ලෝකෝත්තර සිත් කියන જાති. ලෝකෝත්තර සිත් සහ චෛතසික ඒ වගේම නිර්වාණ ධාතුව. එහෙමනම් මේ ලෝකෝත්තර සිත් සහ චෛතසික උපාදානස්කන්ධ සංඛ්‍යාවට ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි ඒවා ස්කන්ධ. දැන් ලෝකෝත්තර සිත ගත්තොත් ඒක විඥානස්කන්ධයට ඇතුළත් වෙනවා. නමුත් ඒක උපාදානස්කන්ධයක් වෙන්නේ නැහැ. මොකද ඒ කෙරෙහි නැත්නම් ඒ සිත් උපාදානයට ගොදුරු වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට උපාදාන කරන්න බෑ. ඒ නිසා ඒ චෛතසිකත් ඒ වගේ. එතකොට උපාදානස්කන්ධ පංචකේ විදර්ශනා භූමියට අයත්. දැන් බලන්න එතකොට දැන් හොඳට මෙතන හරියම වැදගත් තැනක් මේ කියන්නේ. දැන් යම් කිසි කෙනෙක් සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා විදර්ශනා කරනවා නම් ඒ විදර්ශනාව කරන්න ඕනෙම වෙන්නේ එතකොට මොනවද මේ ලෞකික ධර්මයන් තමයි අරමුණු කරගෙන ඒ විදර්ශනාව කරන්න වෙන්නේ. ලෝකෝත්තර ධර්මයන් අරමුණු කරගෙන විදර්ශනා කරන්නේ නැහැ. ඒකත් අපිට මතක තියාගන්න ඕන තැන. ඊළඟට නාමස්කන්ධයන් අතුරින් සියලුම 89ක් වෙන සිතේ තියෙන සංප්‍රයුක්ත වේදනාව වේදනාස්කන්ධය වෙනවා. අපි දන්නවනේ වේදනාස්කන්ධයට යනවා හැම වේදනාවක්ම. ඒ සිත් 89ම සංප්‍රයුක්ත වෙච්ච සංඥාව සංඥා ස්කන්ධය වෙනවා.
ඒ 89 සිතේ සිතත් එක්ක යෙදෙන ඉතිරි චෛතසික 50 පොදුවේ ගත්තාම සංස්කාර ස්කන්ධය වෙනවා. ඒ සිත් 89ම විඥානස්කන්ධය වෙනවා. ස්කන්ධ හැටියට ගත්තාම එතකොට බලන්න සිත් 89යි චෛතසික 52යි වේදනා මේ එතන තියෙනවා වේදනාවයි සංඥාවයි චෛතසික 52 කිව්වම චෛතසික 52යි ගත්තොත් ඒවා ඒ වගේ තියෙනවා වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන හතරම තියෙනවා ස්කන්ධ හැටියට. දැන් ලෝකෝත්තර සිත් 8 හැර ඉතිරි ලෞකික සිත් 81 සංප්‍රයුක්ත වේදනාවෝ වේදනා උපාදාන ස්කන්ධය වෙනවා. ලෝකෝත්තර සිත් 8 තියෙන වේදනාව හැර ලෞකික සිත් 81 යෙදෙන වේදනාව තමයි වේදනා උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඒ සිත් 81 යෙදෙනවා නම් යම් කිසි සංඥාවක් ඒ සංඥාවට තමයි අනිවාර්යයෙන්ම සංඥාව යෙදෙනවනේ හැම සිතකම. ඒ සිත් 81 යෙදෙන සංඥාවට තමයි සංඥා උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ ලෞකික සිත් 81ත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච ඉතිරි චෛතසික 50 ගත්තොත් එක එක සිතේ එක එක විදිහටයි ඉතිරි චෛතසික යෙදෙන්නේ. ඒ කොහොම වුණත් ඒ වේදනා සංඥා හැර ඉතිරි චෛතසික ධර්මයෝ ලෞකික සිත් වල යෙදෙනකොට ඒවා සංඛාර උපාදානස්කන්ධය වෙනවා. ඒ වගේම ඒ සිත් 81 ගත්තොත් ලෞකික සිත් 81 විඥාන උපාදානස්කන්ධය වෙනවා. ඒතර බලන්න මේ ලෞකික ධර්ම ගත්තාම ලෞකික සිත් වල යෙදෙන වේදනාව, ලෞකික සිත් වල යෙදෙන සංඥාව, ලෞකික සිත් වල ඒ වේදනා සංඥා හැර යෙදෙන ඉතුරු චෛතසික, ඒ වගේ මේ ලෞකික සිත් ගත්තාම ඒ සියල්ලම මේ විදිහට උපාදානස්කන්ධ හැටියට නම් කරන්න පුළුවන්. මොකද ඒවා උපාදානයට ගොදුරු වෙන ලක්ෂණය තියෙන නිසා. හොඳයි. මේ කියපු ටික තේරුණාද? දැන් පැහැදිලිවම තේරුණාද සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි ගත්තාම මොනවද ස්කන්ධ වෙන්නේ, මොනවද ස්කන්ධ නොවෙන්නේ, මොනවද උපාදානස්කන්ධ වෙන්නේ, මොනවද උපාදානස්කන්ධ නොවෙන්නේ කියන එක ගැන අවබෝධයක් තියනවද දැන්? කාට හරි ඒකේ ප්‍රශ්න තියෙනවද? පැහැදිලි නැති තැනක් තියෙනවද? ජයන්ත මහත්තයා ස්කන්ධ නොවෙනවා කියලා කිව්වේ ස්කන්ධ නොවෙනවනේ උපාදාන ස්කන්ධ. උපාදාන නොවෙනව ඒක තමයි. උපාදාන ස්කන්ධ. හැබැයි ස්කන්ධ නොවන කොටසකුත් තියෙනවා. ඒ නිර්වාණය විතරක් තියෙනවා. නිර්වාණය විතරක් ස්කන්ධයක් වෙන්නේ නැහැ නේද? හැබැයි ඒ සියල්ලම උපාදාන ස්කන්ධ වෙනවද කියලා අහුවා? නෑ නෑ. ඒ කියන්නේ සිත් 80 අර ලෝකෝත්තර සිත්වල තියෙන ඒ චෛතසික සිත් උපාදාන ස්කන්ධ වෙන්නේ නැහැ කියලා කිව්වද? සහ චෛතසික නිර්වාණය කියනවා කොහොමත් උපාදාන ස්කන්ධයට අයිති වෙන්නේ නැහැ. නිර්වාණය ස්කන්ධයකට අයිති වෙන්නේ නැහැ නේද? ඔව්. එතකොට උපාදාන ස්කන්ධ කියලා කියන්නේ මෙතන ලෞකික ධර්ම නේද? එතකොට දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි රහතන් වහන්සේගේ ක්‍රියාසිත ගත්තොත් ඒවා උපාදාන ස්කන්ධද ස්කන්ධද? ඒවා උපාදාන වෙන්න බෑ නේද? බාදාන වෙන්න. රහතන් වහන්සේලා දකින්නවා විතරයි නිසා ස්කන්ධ. දැන් මුලින්ම කියපු මේ තාම පටලව ගන්නවා මට පේන්නේ. එහෙම නෙවෙයි දැන් බලන්න කියපු දේවල් තේරුම් ගන්න හොඳට. මාර්ගසිත ඵලසිත සහ ඒ වාගේ දෙන චෛතසික ස්කන්ධ පමණයි උපාදාන ස්කන්ධ නෙවෙයි. අයි මොකද ඒවා කෙරෙහි උපාදානෙ යෙදෙන්න බැරි නිසා. ලෞකික සිත් 81 ගත්තොත් ලෞකික සිත් 81 යෙදෙන චෛතසික ධර්මත් ඒ සිතුත් ගත්තාම ඒ සියල්ලම උපාදාන ස්කන්ධ. දැන් ඔයක තේරුම් අරගෙන කියන්නේ රහතන් වහන්සේට පහළ වෙන ක්‍රියාසිත ස්කන්ධද උපාදාන ස්කන්ධ? ඒවා උපාදාන ස්කන්ධ. ක්‍රියාසිත අතීතේ උපාදානස්කන්ධ මොකද ක්‍රියාසිත යෙදෙන්නේ ලෞකික භූමියේ තියෙන ක්‍රියාසිත 8නේ යෙදෙන්නේ ඒවා රහතන් වහන්සේගේ සිතේ යෙදෙන වෙලාවට උපාදානස්කන්ධ නැති වෙලාව නිරෝධ වෙලාවට මාර්ග සිත් වල ඵල සිත් වලට යන වෙලාවට
ස්කන්ධ විතර. එහෙමයි මං හිතන්නේ. තෘෂ්ණාවෙන් ගන්න නැති එකක් තියෙනවා. දැන් ආපහු කියන්නේ ආයේ මෙහෙමයි. ඒක ක්‍රියාසිත කියන්නේ ලෞකිකද ලෝකෝත්තරද කියලා කියන්නකො මට. ලෞකිකයි. දෙකක් තියෙනවා ලෞකික අනිත් ඒවා අලෝකික. ලෝකෝත්තර ක්‍රියාසිත කියනද? ලෝකෝත්තර ක්‍රියාසිත කීයක් තියෙනවද? ලෝකෝත්තර සිත් 8යි. අර ක්‍රියාසිතත් අයිති වෙන්නේ ලෞකික සිත් වලට. සිත් 81 තුල තමයි මේ ලෞකික ක්‍රියාසිත 8ක් තියෙන්නේ. ඒක පැහැදිලිද හැමෝටම? ක්‍රියාසිත අයිති වෙන්නේ ලෞකික සිත් වලට නේද? ලෞකික සිත් 81 කොටසක් තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. එහෙමනම් ඒ ක්‍රියාසිත උපාදානස්කන්ධ කියලා මතක තියාගන්න විතරක් නෙමෙයි ඒක හරියට හිතලා දැනගන්න. ඇයි එහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ ලෞකික නිසා. ලෞකික සියලුම ධර්ම උපාදානස්කන්ධ. මම වෙලා තියෙනවා පොඩ බලන්න. සද්දයක් එනවා ඒකමයි කියන්නේ. සද්දයක් එනවා මාත් බැලුවේ කොහෙද කියලා. බලන්න ඒක පැහැදිලි මොකද මෙච්චර මේ කියන්නේ ඒක පැහැදිලි කරගන්න. ඒක පැහැදිලි කරගෙන නැතුව ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැ. ඕක හරිම වැදගත් තැනක්. ගොඩක් අය පැටලෙන ගොඩක් මතිමතාන්තර වලට එන මම හිතන්නේ අපි දෙතුන් පාරක්ම මේ ගැන කතා කරා. ඒක දැනගන්න ඕනේ නැත්තම් තමන්ගේ හිතේ විචිකිච්ඡාවක් ඇති වෙනවා. මේ අපි ධර්මයේ ඉගෙන ගන්නෙම විචිකිච්ඡාව නැති කරන්න. ජයන්ත මහත්තයා දැන් මෙතන මේ රහතන් වහන්සේ ක්‍රියාසිත ඇති වෙනකොට උපාදාන කියන්නේ උන්වහන්සේලා තණ්හා දිට්ඨියෙන් ගන්නවද? නැහැ. එතකොට එහෙනම් කොහොමද? මෙහෙමයි. ලෞකිකයි කියනවා ඒ රහතන් වහන්සේලා ඒක පැහැදිලි කරලා දෙන්න ලෞකිකයි කියනවා. එනකොට රහතන් වහන්සේලා ඒක ගන්නකොට තණ්හා දිට්ඨියෙන් ගන්නෙ නෑ කියලා කියනවා. එතකොට ඒක එතන තේරුම් කරලා දෙන්න ජාති මහත්තයා. එතකොට රහතන් වහන්සේලා ඒක තණ්හා දිට්ඨියෙන් ගන්නෙ නැහැ. ලෞකික සිත් සහචෛතසික ධර්මය. හරි. නමුත් ඒව කෙරෙහි වෙන අයගේ උපාදානෙ යොමු වෙන්න පුළුවන්. වෙන අය තණ්හාවෙන් ගන්න පුළුවන්. ඔව් වෙන අය පුළුවන්. වෙන අය තණ්හාවෙන් ගන්න පුළුවන්. ඔව්. ඒක නිසා ඒව උපාදානස්කන්ධ වෙනවා. ඒ විදිහට වෙන අයගේ උපාදාන වලට ලක් වෙන්න පුළුවන්. සමායන ජයන්ත මහත්තයා අර අනුපාදානියා ධම්මා වලට විතරනේ ලෝකෝත්තර සිත්. දැන් උපාදානියා කියන එකටයි උපාදානියා කියන කොටටනේ ඔය ක්‍රියාසිත ඇතුල් වෙන්නේ. අන්න හරි. ඒ විදිහට තමයි යන්නේ. ඒ ත්‍රික කරලා නැති කට්ටිය තේරුම් ගන්න වෙන්නේ. ඒක දැන් ත්‍රික කරපුවා නම් දන්නවා ඒ තත්ත්වය. ඒවා කරලා නැත්නම් අපිට හිතා ගන්න වෙන්නෙම ලෞකික ධර්ම සියල්ලම උපාදානයට ගොදුරු වෙන දාන. තමන් කියන්නේ මෙහෙමයි. දැන් රහතන් වහන්සේ දුරු කරලා තියෙන්නේ උපාදානස්කන්ධයන්ට ඇති චන්දරාගය තමයි දුරු කරලා තියෙන්නේ. උපාදානස්කන්ධ දුරු කරලා නැහැ. උපාදානස්කන්ධයට ඇති චන්දරාගය තමයි උන්වහන්සේලා දුරු කරලා තියෙන්නේ. ඒවා එතකොට තණ්හාව දුරු කියන්නේ චන්දරාගය කියලා කියන්නේ තණ්හාවනේ. තණ්හාව දුරු කරලා නම් උන්වහන්සේලාට ඒවා උපාදානයෙන් ගැනීමක් නැහැ. නමුත් ඒ උපාදානස්කන්ධ. උපාදානයකට ගොදුරු වෙන්න සුදුසු දේවල් ඒවා. ඒවලට හැකියාව තියෙන දේවල්. ඒක නිසා ඒවා උපාදානස්කන්ධ. හැබැයි රහතන් වහන්සේලාට ඒ උපාදානස්කන්ධයන් කෙරෙහි චන්දරාගයක් නැහැ. දැන් ඇත්තට මම ඔක තවදුරටත් පැහැදිලි කරන්න මම හිතනවා තවත් මේ සැක සංකා තියෙනවා නම් දුරු වෙන්න මම කලින් දවසකත් ඒක මතු කරලා අපේ නන් උත්සාහ කරා. ඒ තමයි ඒක කියනවා මේ සූත්‍රයක් කරන් පෙන්නු උපාදානස්කන්ධයන් කෙරෙහි තියෙන චන්දරාගේ චූල වේදල්ල සූත්‍රයනේ. චූල වේදල්ල සූත්‍රය. චන්දරාගේ නෑ කියලා රහතා. ඒක තමයි මමත් හිතන්නේ නැහැ. නමුත් අර ස්කන්ධ වශයෙන් බලුවොත් ඒවා උපාදාන ස්කන්ධ ලෞකික සිත් නිසා. ඒකද කියන්නේ. ඒක තමයි හරියටම හරි. ඔව් ඒක තමයි. හරි හරි.
මේ චූල වේදල්ල සූත්‍රයේදී කියනවා මේ තියෙන්නේ ආර්යාවෙනි උපාදානයත් උපාදාන ස්කන්ධ පහත් එකමද නැතොත් උපාදානයේ උපාදාන ස්කන්ධ පහෙන් වෙනස්ද කියලා අහනවා. හරි එතකොට කියනවා ඇවැත්නි විසාකේනි උපාදානයත් උපාදාන ස්කන්ධ පහත් එකම නොවේ. උපාදාන ස්කන්ධ පහ හැර උපාදානයක්ද නැත. ඇවැත්නි විසාකේනි උපාදාන ස්කන්ධ පහ කෙරෙහි යම් ඇලීමක් වේ නම් එය උපාදානයයි. එතකොට උපාදානස්කන්ධ කියලා කොටසක් තියෙනවා. එයට ඇලෙනව නම් මේ තමයි ඒක උපාදානය වෙන්නේ. මේක දැන් ඡන්ද අතර මේකේ හරිම මේ ක්‍රමයේ තියෙන්නේ ඡන්ද රාගයේ ක්‍රමයේ තියෙන්නේ. එතන තියෙනවා මෙහෙම. හරි. සංයේවනකෝ අයියේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා උදාහු අඤ්ඤතර පංච උපාදානස්කන්ධේ උපාදානන්ති කියලා ඇහුවම නකෝ ආවසෝ විසාක සංයේ උපාදානං තේ උපාදානස්කන්ධා නාපි අඤ්ඤතර පංච උපාදානස්කන්ධේ උපාදානස්කන්ධයෙන් තොරව උපාදානයකුත් නැහැ. යෝකෝ ආවසෝ විසාක පංචසු උපාදානස්කන්ධේසු චන්දරාගෝ තං තත් උපාදාන. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ කෙරෙහි තියෙන චන්දරාගය තමයි උපාදානය කියලා කියන්නේ. දැන් රහතන් වහන්සේලා නැසලා තියෙන්නේ උපාදානස්කන්ධයේද චන්දරාගයේද? චන්දරාගය. චන්දරාගය නැත්නම් ආයතන ඒ උන්වහන්සේලාට උපාදානයක් වෙන්නේ නැහැ. ඒ චන්දරාගය නැත්නම් නැති වෙන්නේ මොකද්ද? උපාදානය. චන්දරාගයක් නැත්නම් උපාදානස්කන්ධය නැති වෙනවා කියන්න බෑනේ. උපාදානස්කන්ධයන් කෙරෙහි ඇති චන්දරාගය තමයි උපාදානය කියන්නේ. එහෙමනම් රහතන් වහන්සේලා නැසලා තියෙන්නේ චන්දරාගය. චන්දරාගය නැසොත් උපාදානයක් වෙන්නේ නැහැ. නමුත් උපාදානස්කන්ධ අර කිව්ව විදිහට ලෞකික ධර්ම සියල්ලම උපාදානස්කන්ධ. ඒක පැහැදිලිද හැමෝටම ප්‍රශ්න තියෙනවද? හොඳටම පැහැදිලි ජයන්ත. ඒක හොඳට පැහැදිලි කරගන්න. එතකොට ලෝකෝත්තර ධර්ම පමණයි විශේෂයෙන්ම මාර්ගසිත ඵලසිත ඒ වගේ යෙදෙන චෛතසික ධර්මයෝ තමයි ස්කන්ධ පමණක් වෙන්නේ. ඒවා උපාදාන ස්කන්ධ වෙන්නේ නැහැ. ඒවා ස්කන්ධ පමණයි. මොකද ඒවා උපාදානයට ගොදුරු වෙන්නේ නැති නිසා. අනිත් ලෞකික සියලුම දේවල් උපාදාන ස්කන්ධ වෙනවා. නිර්වාණය ස්කන්ධයක් කියලා ගන්න බෑ. ඒකේ රාශි අර්ථයක් ගන්න බැරි හින්දා නිර්වාණය ඒක ස්කන්ධ ගණයට එන්නේ නැහැ. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඔය විස්තරයත් එක්කම අපිට මේ පංච උපාදානස්කන්ධ කියන කොටස නිමාවටපත් වෙනවා. මේක පිළිබඳව මොනවා හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? අවසරයි ජයන්ත මහත්තයා අපි ගත්තේ ක්‍රියාසිත කියලා කිව්වහම රහතන් වහන්සේලාගේ ක්‍රියාසිත අපිට ඒක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ කියලා තුනම කියලා ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. ඒ හැම ඒ ආර්යයන් වහන්සේලා බුදු පසේ බුදු අරිහත් කියන මේ තුනම රහතන් වහන්සේලා. එතකොට අපිට ඒ ආකාරයෙන් ගන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා කියන තුන් ගොල්ලම පුද්ගලයෝ හැටියට ගන්න පුළුවන්. හොඳයි බොහොම පිං එක මතක් කරාට ඊළඟට අපි යනවා ඊළඟ කොටසට ආයතන. අපි දන්න කොටස් මේ හැබැයි මේක ටිකක් අර හරියටම කොයි විදිහටද අපි මේව තේරුම් ගන්න ඕනේ කියලා දක්වන එක තමයි මෙතනදී කරන්නේ. ආයතන ගත්තාම අපි දන්නවා ආයතන 12ක් තියෙනවා. ඒ කියන්නේ දැන් සියලු පරමාර්ථ ධර්මයෝ මේ ආයතන 12ට ඇතුළත් වෙනවා. එතකොට පරමාර්ථ නොවන ප්‍රඥප්ති කියන ඒවා මේ ආයතන වලට ඇතුළත් වෙන්නේ නැහැ. එකක් මතක තියාගන්න වෙනවා. එතන මෙතෙන්දි දක්වන 12 තමයි චක්කායතන රූපාය මේක අංක දාලා තියෙන්නේ මේ ආයතනයත් ඒකට ගෝචර වන අනිත් ආයතනයත් විදිහට තමයි මේකේ අංක ටික යොදලා තියෙන්නේ. චක්කායතනේ රූපායතනේ, සෝතායතනේ ශබ්දායතනේ, ගානායතනේ ගන්ධායතනේ, ජීවායතනේ රසායතනේ, කායායතනේ පොට්ටබ්බායතනේ, මනායතනේ ධම්මායතනේ. එතකොට හැබැයි දැන් අපි කියවනේ මේ චක්කායතනයේට අරමුණු වෙන්නේ රූපායතනයේ හැටියට මෙහෙම ගත්තට මේ මනායතනයයි ධම්මායතනයයි කියනකොට අපිට කියන්න බෑ මනායතනයේට අරමුණු වෙන්නේ ධම්මායතනය කියලා.
එහෙම කිව්වොත් ඒක අසම්පූර්ණ පිළිතුරක්. ඒකත් යටින් ඉරියන්දල තේරුම් ගන්න වටින වැඩක්. මොකද සාමාන්‍ය සූත්‍ර ක්‍රමයට බැලුවොත් ගාත්යන් වල විස්තර කරනවා මේ මන ආයතනයට ගෝචර වෙන්නේ ධම්ම ආයතනය කියලා. එහෙමම ගන්න බෑ. මන ආයතනයට ගෝචර වෙනවා සියලුම ධර්ම. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය ආරම්මන පච්චේන පච්චයෝ කියලා සඳහන් වෙනවා ප ဋ ාණ ධර්ම දේශනාවේ. එහෙමනම් මන ආයතනය කියන එකට මේ ධම්මායතනය විතරක් නෙවෙයි ගෝචර වෙන්නේ සෑම දෙයක්ම ගෝචර වෙනවා. ප්‍රඥප්ති ධර්මද ඇතුළුව සෑම දෙයක්ම ගෝචර වෙනවා මන ආයතනෙට. ඒකින්ද මේක ගන්නකොට හොඳට මතක තියාගන්න මේ විදිහට ලියලා තිබ්බට මන ආයතනයට එනකොට විශේෂ වෙනසක් තියෙනවා මේ ධම්මායතනය දිහා බලන්න. හොඳයි. අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න තව ටිකක් පැහැදිලි වෙයි ඒක. මෙතෙන්ද කියනවා මේ 12 ආයතනයෝ පදාර්ථ වශයෙන්ද ලක්ෂණ වශයෙන්ද පරිච්ඡේද වශයෙන්ද ක්‍රම වශයෙන්ද සංක්ෂේප වශයෙන්ද විස්තර වශයෙන්ද දැක්ක යුතු හිවත් දෘෂ්ටව්‍ය වශයෙන් දත්තබ්බ කියන එකයි මේ කියන්නේ. දත්තබ්බ වශයෙන් දති උත්සාහ කියනවා. ඒ කියන්නේ දැන් අපිට යම් කෙනෙකුට ධර්ම අවබෝධය කරනවා කියන්නේ එක්ක ස්කන්ධ වශයෙන් දැනගන්න ඕනේ යා ඊට පස්සේ එහෙම නැත්නම් ආයතන හැටියට නැත්නම් පටිච්ච සමුප්පාද ධාතු හැටියට පටිච්ච සමුප්පාද හැටියට ඔය විදිහට දකින්න ඕනේ කියලා කියනවනේ ධර්මය අවබෝධ කරගන්නකොට. දැන් මේ දෙවනි කොටස ස්කන්ධ හැටියට දැක්කා. ඒක පංච උපාදාන ස්කන්ධ හැටියට බැලුවා. ඊට පස්සේ දැන් ආයතන දිහා ආයතන දැනගන්නවා කියනකොට ආයතන කුසල කියලා කියනකොට මේ ක්‍රම සියල්ලෙන්ම දැනගන්න ඕනේ. එයාට තමයි ආයතන කුසලෝ කියලා කියන්නේ. එතකොට දැන් ආයතනයේ පදාර්ථය ඔන්න කතා කරනවා. දැන් මෙතන කියනවා පදාර්ථ වශයෙන්, ලක්ෂණ වශයෙන්, පරිච්ඡේද වශයෙන්, ක්‍රම වශයෙන්, සංක්ෂේප වශයෙන්, විස්තර වශයෙන් දැනගන්න ඕනේ කියනවා. දැන් මෙතනදී ආයතනයන්ගේ පදාර්ථ හැටියට කියනවා මේ චක්ක ආයතනය කියන එක. විස්තර ගන්න කොහොමද? යම් ප්‍රසාද රූපේ. එහෙමත් නැත්නම් යම් ධර්ම සමූහයක් ඒ ධර්ම සමූහෙන් රූපාලම්බනය ආස්වාදේ කරන්න ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ රූපාලම්බනය ආස්වාද කරන ගතිය ප්‍රකාශ කරන අන්න ඒ වගේ ප්‍රසාද රූපයන්ගෙන් හැදිච්ච ධර්ම සමූහයක් තමයි මේ චක්කුව කියලා කියන්නේ. චක්කුව කියන්නේ තනි ධර්මයක් නෙවෙයි, තනි ධර්මයක් හැටියට තියෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නේද? හැබැයි මේකෙන්දි තියෙන්නේ ප්‍රසාද රූපයක් හැටියට තමයි අපි සලකන්නේ. ඒක මහා භූත ආශ්‍රය කරගෙන තියෙන රූපයක්. රූපාලම්බනේ රස විඳීමක් වුමෙන් කෙරේ. ඒ කියන්නේ ඒ චක්කුෂයෙන් කරන්නේ රූපාලම්බනේ රස විඳීමකට උදව් කරන එක තමයි කරන්නේ. ඒ රූපාරම්භනේ රසය විඳින්නේ අපි දන්නවා වේදනාව. ඒක ඇති වෙන්නේ සිතේ. සිතේ ඇති වෙන දෙයක් නේ වේදනාව කියන්නේ. නමුත් ඒකට උදව් කරන්නේ කවුද? මේ චක්කායතනෙ තමයි උදව් කරන්නේ. අන්න ඒ අර්ථයෙන් චක්කායතනෙ ගැන සිතන්න කියලා කියනවා. ඊළඟ රූපායතනෙ ගත්තොත් අපි දන්නවා මේ රූපවල තියෙන විශේෂ ගුණයක් තමයි ඒක විකාරයටපත් වෙනවා කියනවා. අපි විපරිණාමයටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන මේ විකාරයට භාජනය වෙන රූපයක් තියෙනවා. අර විකෘතිමත් වර්ණ සංස්ථාන කියලා කියන්නේ සටහන කියන එක. විකෘතිමත් වර්ණ සටහන සංඛ්‍යාත වූ යම් රූපාරම්භණයක තෙම ප්‍රකාශ කරේද එවත් අභිප්‍රාය හංගවාද ඒ විකාර රූපතෙම රූප නම් වේ. දැන් මේව ඇත්තටම හුඟක් දුරට කතා කරන්නේ ප ဋ ාණේදී තමයි කතා කරන්නේ. දැන් රූපායතනය කියන එක කතා කරනවා. රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුක්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ කියලා. හරි? එතකොට මෙතනදී මේ චක්කු මේ රූපායතනය කියන එකේ හැකියාවක් තියෙනවා චක්කු විඥානය ඇති වෙන්න උදව් කරන ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් කරන මේ ගතියක් තියෙනවා. රූපායතනය කියලා කියන්නේ මොකද්ද? අර විකාරයටපත් වෙන වර්ණ සටහන තමයි ඒ රූපාලම්බනේ නැත්නම් රූපායතනය කියලා කියන්නේ. එතකොට වර්ණ විකෘතියට පැමිණෙනා වූ වර්ණ ආයතන තමයි
හදයංගම භාවය ප්‍රකාශ කරේ. හෙවත් ශරීරවත් කොට දක්වා යන අර්ථය තමයි මේ රූපායතනය කියලා කියන්නේ. ඒක ටිකක් අමුතු විදිහකට විස්තර කරලා තියෙන්නේ. මේ ඒ වර්ණ රූපයට තමයි එතකොට මේ හදයංගම භාවය කියලා කියන්නේ. ඒක බොහොම සමීප භාවයක් පෙන්නනවා මේ ඒ චක්කු විඥාන ඇති කරන්නේ. ඒ ආකාරයෙන් තමයි අපිට හිතා ගන්න පුළුවන්. ඒතකොට ඒක තමයි රූපායතනය කියලා කියන්නේ. ඊළඟ සෝතායතනය කියලා කියන්නේ යම් ප්‍රසාද රූපයක් තෙම ශබ්දාලම්පනේ ශ්‍රවණය කෙරේද එහින් මේ ප්‍රසාද රූප තියෙන සෝත නම් වේ. සෝතායතනය කියනවා මේ එතන ඒ කතා කරන්නේ යම් කිසි ප්‍රසාද රූපයක් ඒක මේ ශබ්ද ආරම්භනේ ශ්‍රවණය කරන්න උදව් කරන රූපයක්. ඒක තමයි ප්‍රසාද රූපේ. ඒක ශ්‍රෝත කියලා නම් කරනවා. ඊට ශබ්දායතනය කියනකොට ශබ්දායතනය යම් රාවයක් තමහට කාරණ වූ ප්‍රත්‍යයන් විසින් සෝත විඥාණයෙන් දැනගත යුතු බවට පමුණුවනු ලැබේද එහින් මේ රාවය තමයි ශබ්දේ වේ. පමුණුවනු ලැබෙයි යන අර්ථය වේ. ඒ අර්ථය තමයි මේ පමුණුවන ලබනවා කියන එක තමයි අර්ථය වෙන්නේ. එතකොට මොකද්ද මේ ශබ්දායතනයෙන් කරන්නේ? ශබ්දායතනය කියලා කියන්නේම ශබ්දයක් තමාට කාරණය වූ ප්‍රත්‍යයන් විසින් සෝත විඥාණයෙන් දැනගත්තේ. දැන් සෝත විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ ශබ්දයයි. ඒ වගේම ශබ්දේ තමයි මූලික වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ. සද්දායතනං සෝත විඥාන ධාතුය තං සම්පයුක්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ කියනවානේ. එතකොට මේ ශබ්දය තමයි සෝත විඥාණයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. හරි? අන්න ඒ නිසා ඒ කියනවා ශබ්දය කියන එක. එහෙයින් ඒ රාවය ශබ්දය කියන එක එහෙයින් මේ රාවය තෙම ශබ්ද නම් වේ. පමනුවනු ලැබේයයි යන අර්ථය වේ. ඒ කියන්නේ ඒක පමනුවනු ලැබනවා කියන්නේ ඒකට ඉදිරිපත් වෙලා එනවා. ඒකට කියනවා අපි ශබ්දායතනය කියලා. අපි මේ දන්නම දේවල් තමයි මේක එක විදිහට මේකදී පහඳුන්වලා තියෙනවා. සමහර තැන් නම් මේ වාක්‍යයත් එක්ක ටිකක් අපේ භාෂාවත් යොදලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ගානායතනය කියනකොටත් යම් ප්‍රසාද රූපේ ගාන විඥානයේ නිශ්චය ස්ථානයේ කොටගෙන ගන්ධාලම්බණය ආග්‍රහණය කරේද එයින් මේ ප්‍රසාද රූපේ තෙම ගාන නම් වේ කියනවා. කියන්නේ මෙතනදී කියන්නේ මේ ගානායතනය කියන්නේ ප්‍රසාද රූපයක්. ඒක ගාන විඥානයේ නිශ්චය කරගන්නේ මොකද්ද? මේ ගානායතනය නිශ්චය කරගෙන තමයි මේ ගාන විඥානය ඇති වෙන්නේ. ඒ වගේ මේ ගන්ධාලම්බණය තමයි එතකොට ආග්‍රහණය කරන්නේ ඒ සිතෙන්. ඒකින්ද මේ ප්‍රසාද රූපය ගාන කියලා කියනවා. ඊළඟ ගන්ධායතන. ගන්ධායතනය කියන්නේ නැවතරක් ගත්තොත් යම් අරමුණක් තමාගේ නිශ්චය ස්ථානයේ ප්‍රකාශ කෙරේද එයින් ඒ අරමුණ ගන්ධ නම් වේ. තමාගේ නිශ්චය භූත වූ ද්‍රව්‍ය ප්‍රකාශ කෙරේ යන අර්ථයෙන් තමයි මේ ගන්ධායතනය කියලා කියන්නේ. එතනදී ගන්ධායතනයේ අරමුණක් වෙනවා ගඳ දැනගන්න සිතට. එතකොට ඒ සිත නිශ්චය කරගන්නේ මොකද්ද? මේ ගාන නැත්තම් ගන්ධායතනය කියන ආයතනය තමයි නිශ්චය කරගන්නේ. නිශ්චය කරගන්නවා කියන්නේ ඒකට ඒක උපයෝගී කරගෙන එතන තමයි ඒ සිත හටගන්නේ. එතකොට ජීවහායතනය කියලා කියන්නේ යම් ප්‍රසාද රූපේ ජීවහා විඥානයේ නිශ්චය ස්ථාන කොටගෙන ජීවිතේන්ද්‍රිය නොහොත් ජීවිතේන්ද්‍රියට නිමිත්ත වූ රසාලම්බණය ආවහනය කරේද යවත් කැඳවාද ඒ ප්‍රසාද රූපතම ජීවහානම් වේ. දැන් ජීවහා කියලා කියන්නේ ජීවහා යතනයමයි. ඒකත් ප්‍රසාද රූපයක්. ඒකෙන් ජීවහා විඥාණයට නිශ්චය වෙන්නේ ජීවහා යතනයයි. ඒ කියන්නේ මේ ජීවහා යතනය කියන ඒ ආයතනේ නිශ්චය කරගෙන තමයි ඒ ජීවහා විඥානේ ඇති වෙන්නේ. එතකොට ඒ ජීවහා විඥාණයෙන් ඇති වෙන එකට ජීවිතේන්ද්‍රිය නොහොත් ජීවිතේන්ද්‍රියට නිමිත්ත වූ රසාලම්බණය අවහනය කරේද. මෙතනදී විශේෂයෙන් කියන්නේ මේ මොන ජීවිතේන්ද්‍රියද කියලා. නමුත් මෙතනදී අපිට ගන්න පුළුවන් ඇත්තටම රූප ජීවිතේන්ද්‍රිය ජීවත් කරන්න ගන්න ආහාරය නිසා මේ මෙතනදී මේ
ජීවිතේන්ද්‍රිය කියන එක මතු කරලා පෙන්නනවා කියලා. ජීවිතේන්ද්‍රිය කියන්නේ මේ ජීවිතේ ඉදිරියට ගෙන යමින් පහළ වෙන කර්මජ රූප ඉදිරියෙන් ගෙන යන්න පහළ වෙන රූපයක් මේ ජීවිතේන්ද්‍රිය කියන්නේ. ඒකේ ඒ විදියට දිගින් දිගට පහළ වෙන්න නම් Tamanට අවශ්‍ය කරන බාහිර ඕජාව ගන්න ඕනකම තියෙනවා. ඒ ඕජාවත් ගන්නකොට තමයි මේ රසාලම්බනයත් ඒත් එක්කම එකට එන්නේ අපි දිවෙන් ගන්නවා නම්. ඒ යම් කිසි ආහාරයක් දිව හරහා ගන්නවා නම් ඒ වෙලාවේදී ජීවහායතනය නිසා තමයි අපිට රස කියන එක දැනෙන්නේ. ඒ රසය කියන එක දැනෙන එකට වාජනීය වෙච්ච ආහාරයෙන් ඉදිරියට රූප පහළ වීමට උපකාරයකුත් ලැබෙනවා. ඉතින් මේකත් තව පොඩ්ඩක් හිතලා බලන්න මේ ඇයි මේ විදිහට සාකච්ඡා මෙතනදී විස්තර කරලා තියෙන්නේ කියලා. ඊළඟට අපි රසායතනෙ බැලුවොත් රසායතනෙ කියලා කියන්නේම යම් කිසි අරමුණක් සත්‍යෝ ආස්වාදනය කෙරෙද්ද එහෙයින් අරමුණ රස නම් වේ. ආස්වාදයේ කෙරෙත් යන අර්ථය වේ. හැබැයි මෙතෙන්දී මේ රසායතනය කියලා කියන්නේ මේ ආහාරයෙන් අපේ මුඛයට ඇතුළත් කරගන්න නැත්නම් දිවේ ගැටෙන ඒ රසය තමයි මෙතනදී මේ රසායතනය වෙන්නේ. එතකොට ඒ අරමුණේ රසය කියලා කියන්නේ ඇත්තටම අපි කන බොන දේවල් වල රසය තමයි මෙතනදී කියන්නේ. ඒ ආස්වාදනයේ ගෙන දෙන හින්දා තමයි මෙතන ඒ අර්ථයෙන් තමයි රසායතනය කියලා කියන්නේ. ඊළඟට මට කවුරු හරි කියන්න පුළුවන්ද මේ රසායතනයයි ඕජාවයි කියන දෙකේ වෙනසක් තියනවද දෙකම එකයිද? දෙකක් නේද මහත්තයා? විස්තර කරන්න. රසායතනය කියන්නේ ඒ ඕජාව කියන්නේ දැන් අපේ අර කෑම වලින් මේ අර කෑම බඩවැල ඇතුලේ දිරවලා ඒකේ තියෙන ශක්තිය තමයි ඕජාව. ඒකේ තියෙන මේ නිකන් ඕජා ගතිය. රසායතනය කියන්නේ ඒ ආයතනය ඒක වෙනයි. රසායතනය කියන්නේ මොකක්ද එතකොට? ඒ කියන්නේ ඒ ආයතනය කියන්නේ ඒ හැදෙන තැනක්නේ. ජීවහා ප්‍රසාදය. ඔව් ජීවහා ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය අපි කලින් කතා කරා. ජයන්ත මහත්තයා ආහාර රූපේ කියලා ගන්න පුළුවන්ද ඒ ප්‍රසාද? මෙහෙම කියන්න පුළුවන්ද? ඒකට කියන්නකෝ. ලක්ෂ්මී මහත්මිය කියන්නකෝ. ලක්ෂ්මී මහත්මිය කියන්නේ බලන්න මොකද්ද කිව්වේ? දැන් මම කිව්වේ දැන් රසායතනය කියන්නේ ජීවහා ප්‍රසාදයනේ, රස කියන්නේ බාහිර ආයතනය මේ රස රූපේ කියලා ආහාර රූපේ කියලා. මං ඇහුවේ ඒකම තමයි. රසායතනය කියන්නේ ආහාර රූපේ කියන්නේ එකයිද කියලා. ඕජාව කියන්නේ එකයිද කියලා. නෑ. ඕජාව කියන්නේ රස කියන්නේ අරමුණ ආස්වාදනය කිරීම කියන එකයි මට නම් හිතෙන්නේ. රස රූපයෙන් ඇතුළට ගිහිලා එන එක තමයි ඕජාව කියන්නේ. ඔව් රසායතනය කියලා කිව්වම අර තිත්ත ඇඹුල පැණි රස ඒ ආදි වශයෙන් ආහාරයේ අර ප්‍රසාද රූපේ ගැටුනහම දැනෙන ගතිය. ඕජා රූපය කියලා කියන්නේ ආහාරය අර මේ තේජෝ ධාතුවෙන් පරිවර්තනය කරලා ශරීරයට උරා ගන්න පුළුවන් විදිහට හදලා සුද්දාෂ්ටකයට එකතු වුණාට පස්සේ තියෙන ආහාර මේ වර්ණ ගන්ධ රස ඕජා කියන ඕජා රූපේ. ආහාර කියන්න පුළුවන්. ආහාර රූපේ මේ රසායතනය කියලා කියන්නේ අර අපිට දැනෙන දිවට දැනෙන දේ කියලායි හිතන්නේ. දැන් තමයි ආහාරජ රූපය කියලා ගන්න පුළුවන් නේද ඕජාව? රජ රූපේ කියන්නේ මං ඇහුවේ රසායතනයයි ඕජාවයි අතර වෙනසක් තියනවාද කියලා ඇහුවේ. තියෙනවා. පැහැදිලිවම තියෙනවා. කියන්නේ මොකද්ද කියන්නේ? දැන් කිව්වේ ශ්‍රීමති මහත්මිය කියපු එක තමයි මං හිතන්නේ. කියන්නේ ඔබතුමී ජයන්ත මහත්තයා රසායතනය ජයන්ත මහත්තයා රසායතනය කිව්වම ඒ රසය දැන් අපි ගන්න ආහාරයේ රසය උපදවා ගන්න උපකාර වන ආයතනය තමයි රසායතනය කියන්නේ. දැන් දිවෙන් ආහාරයක රස විඳිනවනේ ඒ විඳින්න උපකාර වෙන රසායතනය. එතකොට ඕජාව රූපයක්. ඕජා රූපය කියන්නේ අර ගන්න ආහාරයෙන් නිෂ්පාදනය කරන ඕජාව. ඒ ශරීරේ පුරා අරන් ගිහින් අනිත් ඉන්ද්‍රයන්ගේ වැඩිවීමට උපකාර වන ඕජා ධාතුව.
එතකොට රසායතනය කියන්නේ රසය උපදවා ගන්නට උපකාර වන ආයතනය. තේරුම් ගන්න. අමතර ජීවහා සම්පස්සජා වේදනා කියන්නේ ඒ එතන රසායතනයෙන් වෙන්නේ අර වින්දනය ලබා දීම. අතන ඕජා රූපය වෙන්නේ අර ශරීරයේ තියෙන අර සුද්දාෂ්ටකයේ තියෙන ඕජාවට ආහාරයෙන් ලැබෙන ඕජාවත් ගිහිල්ලා ඕජාවෙන් ශරීරයේ අර ශක්තිමත් කරන ගතිය ඒක තමයි ඕජා රූපය කියන්නේ. මෙතන රස ආයතනය කියන්නේ මෙතන ආයතනය කියන අර්ථයෙන්ම කියන්නේ නිෂ්පාදනයක් වෙනවා කියන එක. ඒක නිසා මම හිතන්නේ ඒ රස ආයතනය කියන එකෙන් වෙන්නේ ආහාරයක් ගත්තාම අර ජීව සම්පස්සජා වේදනා කියන ඒකයි මම හිතන්නේ. මට තේරෙන විදිහට. කොහොමද රස ආයතනය කියන්නේ බාහිර එකක්. ඕජාව කියන්නේ ඒක නිසා අභ්‍යන්තරයේ ඇති වෙන ගතියක්. දැන් ඔබතුමා කියන්න. මේව කිව්වනේ ඒක නිසා මේ කියන්න ගහක තියෙන අඹ ගෙඩියක් ගත්තොත් ඒ අඹ ගෙඩියේ තියෙනවද රස ආයතනෙ? නැහැ. ඒක දිවට ස්පර්ශ වුණාම තමයි එතන රස ආයතනයක් වෙන්නේ. ඒ අඹ ගෙඩිය කාලා හපලා ඒ දිවේ තියෙන ප්‍රසාද රූපයට ස්පර්ශ වුණාම තමයි ඒක රස ආයතනයක් බවට පත් වෙන්නේ. කෙනනම් ඒ අඹ ගෙඩිය තිබුණත් බෑ දිව ඒ ඕජාවක් තියෙනවා. තිබුණත් බෑ අඹ ගෙඩිය තිබුණත් බෑ ජීවහා ප්‍රසාදයේ තිබුණත් බෑ ඒ තුනේම එකතුවක් වෙලා තමයි රස ආයතනයක් කියන එකක් ඇති වෙලා මේ ජීවහා සම්පස්සා වේදනා ඇති වෙන්නේ කියලා මං හිතනවා. ඕජාව තියෙනවා බාහිර වෙනම අඹ ගෙඩිය. ඒක වෙනම ඕජාවක්. හොඳයි. බොහොම හොඳයි. කට්ටිය එක එක විදිහට හිතන බව පේනවා. මේ සාමාන්‍ය අදහස හැමෝටම අදහසක් තියෙනවා. දැන් මෙතනදී කියන්නේ මේ රසායතනෙ කියලා කොට කොහොමද අපි කියන්නේ රසායතනං ජීවහා විඥාන ධාතුය තං සම්පයුක්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ කියලා කියන්නේ. එතකොට මේ රසායතනෙ කියන දෙය අරමුණු වෙන්නේ ජීවහා විඥාන ධාතුවට. විඥාන ධාතුවටයි ඒත් එක්ක යෙදෙන ධර්මයන්ට තමයි එතකොට මේ රසායතනය කියන එක අරමුණක් වෙන්නේ. එතකොට රසායතනය කියනකොට ඒ ජීවහා විඥාන ධාතුවට අරමුණු වෙනවා කියන කොටයි අපි රූපයක් චක්කු විඥාන ධාතුවට අරමුණු වෙනවා කියන කොටයි දෙවිදිහක්ද එක විදිහක්ද? දෙවිදිහක්. චක්කු විඥාණයට අසම්පත්තග්‍රාහී විදිහට අරමුණු වෙන්නේ. ජීවහා විඥාණයට අරමුණු වෙන්නේ සම්පත්තග්‍රාහී අරමුණක් විදිහට. ඔව්. ඒ කියන්නේ දැන් මලක් දකිනවා නම් මල ඇහි හැපෙන්නේ නැහැ. නමුත් ජීවහා ප්‍රසාදයට අර රසය ස්පර්ශ වෙන්න ඕනේ. අන්නේ වෙනස තියෙනවා. හරි. කොහොම හොඳයි. දැන් එතකොට ඒ රූපය කියන දෙක ගොඩක් බාහිරයි. ඒක ඇවිල්ලා ගැටීමක්ම වෙන්න ඕන. අර මේවා ඒවා බාහිරයි තියෙන්නේ. ඒවා බාහිර වගේ තියෙන දේවල්. රූපය ශබ්දය දෙකම ඒ වගේ සම්පත්තග්‍රාහී. ඔව් ඒ ස්පර්ශයක් දැනෙන්න නම් ස්පර්ශයක් වෙන්න කාය ස්පර්ශයක් දැනෙන්න නම් කාය ස්පර්ශයක් වෙන්න ඕන. නාහිට ගඳ සුවඳක් දැනෙන්න නම් ඒ සුවඳ දැනෙන්න ඕනේ. ඉතින් ඒ වෙනසක් තියෙනවා කියලා තේරෙනවා විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හරි. එතකොට දැන් තව ප්‍රශ්නයක් අහනවා. දැන් අපි සමහරුන් නම් මේක කරලා නැති සමහරු කරලා ඇති මාතිකාවලදී රූප 28 ගැන කතා කරනකොට රූප 28 ආයතන කීයකට බෙදෙනවද? ආයතන 10 මාරකට බෙදෙනවා. ආයතන 10 මාරක කියන්න පුළුවන්. ධම්මායතනේ කැලලක් යනවා. කැලලක් යනවානේ සුකුම රූප 16 ධම්මායතට යන හින්දා 10 මාරක් වෙනවා. රූප 28 ආයතන වලට බෙදනකොට අපි කොහොමද කියන්නේ? ආයතන 12යි කියලා ගන්න. රූප 28 අතුරින් ආයතන ප්‍රසාද රූපය චක්කායතනෙ වෙනවා. හරි. ඊට පස්සේ ඕන ඔය විදිහට ආයතන ටික කියලා බාහිර ආයතන යනකොට ගන්න කියන්නේ. රූප 28 අතුරින් වර්ණ රූපය මොන ආයතනයද වෙන්නේ? ආයතන. බාහිරයි.
නෑ බාහිර කතාවනේ මොන ආයතනයද වෙන්නේ කියලා හැවි. රූපායතනෙ. බාහිර රූප 28 අතුරින් ශබ්ද රූපය, ශබ්දායතන. රූප 28 අතුරින් ගන්ධ රූපය, ප්‍රාණායතනෙ. ගන්ධායතනය. ගන්ධායතනෙ. රූප 28 අතුරින් රස රූපය, රසායතන. රසායතන. රසායතනෙ. ආයතනය වෙනවා. නේද? එතකොට දැන් අපි හිතුවොත් එහෙම දැන් අපි පුද්ගලයේ කියන තැනක තියෙනවනේ රූප 27ක් තියෙනවනේ අපි මේ භාව රූපය රූප එකක් තියෙනවා කියලා ගමුකෝ. හරි. එතකොට විස්තර කරනකොට ආයතන වලට දානකොට අපි කොහොමද කියන්නේ? ඒ సంతානයේ තියෙන ඒ රූප 28 27න් කියාගෙන ගියාම අපිට කියන්න වෙනවා ඒක වර්ණ රූපය රූපායතනේ වෙනවා. ශබ්ද රූපයක් නම් సంతානයක ගන්න බැහැනේ. එහෙම තියෙනවා කියලා ගන්න බැහැ. අපි හිතුවොත් එහෙම මේ එතනදි රස රූපය රසායතනෙ වෙයි කියලා කියන්නේ. ඔව්. එතකොට ඛණ්ඩ ඉන්නේ වෙන විදිහක්නේ. කොහොමද කියන්නේ? ඒ වෙන විදිහකට. ඒක කියන්නේ අර සුද්දාෂ්ටකයේ තියෙන රස රූපයෙන්. ඒක තමයි. සුද්දාෂ්ටකයේ තියෙන රස රූපය තමයි කියන්නේ. එතකොට ඒක දිවක ගෑවිච්ච එකක් ගැනද කියන්නේ? එතනත් බලන්න ඕනේ ඒ විදියටද? ඒක තමයි මම මේ ප්‍රශ්න කරන්නේ මේක පොඩ්ඩක් මේ එහෙම සුද්දාෂ්ටකයේදී නම් ඇත්තටම මේ රස රූපය කියලා මේ ඇහුවෙන්නේ අර ඕජා රූපය තමයි. ඒ කියන්නේ ආහාර රූපය කියලා ගන්නේ ඕජා රූපයම තමයි කියලා හිතන සුද්දාෂ්ටකයෙන් බලනකොට. වර්ණ ගන්ධ රස ඕජා කියලානේ ගන්නෙ. දෙකක් මේක. එතකොට දෙකක් තියෙනවා. රසයි ඕජායි කියන්නේ දෙකක්. එතනදී මෙහෙම එකක් කියනවා. යම් කිසි රූපයක් අපි හිතමුකෝ රස රූපය කියලා. ඒ රස රූපය ජීවහා ආයතනයකට ගොදුරු වෙන ශක්තියක් තියෙනවා නම් අපි ඒකට කියනවා රස ආයතන. හරි? දැන් අසඤ්ඤ සත්‍යය ඉන්නවනේ. ඔව්. අසඤ්ඤ සත්‍යයේ තියෙනවනේ රස රූපයක්. ජීවිත නවකයේ තියෙන තැන තියෙන සුද්දාෂ්ටකයයි ජීවිතේන්ද්‍රිය රූපයයි නේද? තියෙනවා. එහෙම බැලුවා. එතන කියනවාද එයාට රස ආයතනෙ තියෙනවා කියලා? නෑ ඒක මුත්තයිනේ. ඒක මුත්තයි. අයියම් කියන්නේ නැත්නම් එමෙදි මාත්මේ කිව්ව උත්තරයක් කියන්නේ. ඔය ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රසාද රූප නැහැ. ආස්වාදනය කරන්න බැරි නිසා. අන්න හරි. කාටද ආස්වාදනය කරන්න බැරි? මේ අසඤ්ඤ සත්‍යයේ ඉන්න අයද. අසඤ්ඤ සත්‍යයේ ඉන්න අයද අනිත් අයද? ආස්වාදනය කරන්න බැරි යාට. ඒක රූපායතන කියලා ගන්න ඇයි අපි එතනදී? ඒ අපිට පිටට පේනවා පිටට පුළුවන් නේ. දැන් ඒක හරි වැඩක් නේ. දැන් එතනදී රූපායතන කියලා ගන්නවා පිටායට දකින්න පුළුවන් හින්දා. රසායතන කියලා ගන්නෙ නැහැ එයාට දැනෙන්නේ නැති හින්දා. එහෙම කියන්න බෑනේ දෙපැත්ත. මේ රසායතනය ගැන දැන් කියන්නේ නේද? ඔව්. ප්‍රශ්න අහන්න. විඤ්ඤාතේ නැති හින්දා දසඤ්ඤ සත්‍යයන්ගේ. දැන් අර අධ්‍යාත්මික කාය බාහිර කාය කියලා වෙන් කරනකොට බාහිර කාය වශයෙන් ගන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ගන්නේ බාහිර ආයතන වශයෙන්. අධ්‍යාත්මික ආයතන වශයෙන් යම් කිසි කෙනෙක් තමන්ගේම දැන් දිව හැපෙනව නේද? තොල හැපෙනව නේද? ඔව්. තොල හැපුණාම මොන රහක් දැනෙන්නේ ලේනවනම්. ඒක බාහිර කායයක්ද තමන්ගේ කායයක්ද? අපන්ගේ නැති කෙනෙක් නෑ. තේරෙන්නේ නැහැ. තමන් කියලා කෙනෙක් නෑ. කෙනෙක් නැහැ. ඒක මේ හිතන්න තියෙන තැන මම උත්තරයක් දෙනව නෙවෙයි. හිතන්න ඕනේ තැන් මේ ටිකක් තියෙන්නේ. හරි? සාමාන්‍යයෙන් අපි ගන්නකොට අපි හිතුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි සුද්ධ අෂ්ටකයේ තියෙන තැන්වලදී අපි කියනවා එතන තියෙන රස ආයතනය කියලා. හරි? එතන නොකියන තැනක් තමයි විශේෂ රක්ම තලවල ගියාම තමයි ওই වෙනස හුඟක් වෙලාවට පේන්නේ. දැන් කාමාවචර භූමියේ ඉපදෙනකොට මේ කාමාවචර භූමියේ දෙයක් ගන්න අපි කතා කරන්නේ සුද්ධාෂ්ටකයත් එක්ක ඒ හැම තැනකදීම ඕජා රූපය අපි රසායතනය කියලා කියනවා. sorry
රස රූපය රස ආයතනය කියලා කියනවා. ඕජාවේ වෙනස තමයි ඕජාව කියන එකත් ඇත්තටම දැන් ඔතන මේ ආහාර රූපයි ආහාරජ රූපයි කියලා කොටස් දෙකක් තියෙනවානේ. ආහාර රූප කියලා කියන්නේ ඔය ඕජා රූපේට. ඒ කියන්නේ සෑම රූපයකම ඒ ආහාර ගතිය තියෙනවා. ඒ කියන්නේ එතන තියෙන ඕජාව කියන ශුද්ධාෂ්ටකයේ තියෙන ඕජාව තමයි එතකොට ඒ ඕජා රූපේ. හරි? හැබැයි හැම දෙයකින්ම ආහාරජ රූප ඇති වෙනවා කියලා අපි කියන්නේ නැහැ. අපි ආහාරජ කියලා කියන්නේ අර ඉස්සලා ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ ඒක ශරීරගත වෙලා අපේ වේදා මේ කර්මජ තේජෝ ධාතුවත් එක්ක සම්බන්ධයක් ඇති වෙලා ශරීරයට උරා ගන්නකොට ඒ ඕජාව ශරීරේ රූප ඇතිකරන්න උදව් කරනවා. ඒ ශරීරයේ ඇති වෙන රූප වලට තමයි අපි කියන්නේ ආහාරජ රූප කියලා. ආහාරය නිසා හටගත් රූප කියලා. ඒ කියන්නේ කබලිකාර ආහාර කියන එකද? කබලිකාර ආහාරය තමයි කබලිකාර ආහාරය තමයි ඕජා රූපය කියලා කියන්නේ. කියන්නේ යොම් රූපයක්. ඒක හැබැයි බාහිර දේවල් වලත් තියෙනවා ඕජා රූපය. ආහාර රූප කියලා ගත්තොත් අපිට රූප හතරක් හම්බ වෙනවනේ. කබලිකාර ආහාර, පස්ස ආහාර, මනෝචේතනා. මෙතන රූප විතරයි. රූප කිව්වොත් එකයි. කබලිකාර ආහාර විතරයි. නෑ අපි ආහාර ඒක පොඩ්ඩක් අමතක කරන්න. අපි දැන් රූප ගැන විතරයි කතා කරන්නේ. ඒ රූප ගැන කතා කරනකොටත් ඕජා රූපය කියලා එකක් තියෙනවා නම් ඒ තමයි ඒකටම අපි වෙන නමක් කියනවා ආහාර රූපය කියලා. හරි? ඒකටම කියනවා කබලීකාර ආහාරය කියලා. ඒක සියුම් රූපයක් ඒක. අපි කන අපි බත් පාන් කියලා මේ අතට ගොරෝසුවට අහු වෙන දෙකට නෙවෙයි කබලින්කාර ආහාරය කියලා අභිධර්මයේ සඳහන් කරන්නේ. ඒක හැබැයි සූත්‍ර පිටකයේ සඳහන් කරනවා මේ ඒ විදිහට ඝන අවස්ථාවෙන් පිටු කරලා කන දේවල් කියලා සඳහන් වෙනවා. නමුත් දැන් අභිධර්මයෙන් අපි සියුම්ව කතා කරනකොට අපිට තේරෙන දෙයක් තමයි ඕජා රූපයට තමයි මේ ආහාර රූපය කියලා කියන්නේ. කබලිකාර ආහාරය කියන්නේ ඕජා රූපය කියන සියුම් ආහාර රූපයට. එතකොට ඒ කබලින්කාර ආහාරයෙන් නිසා ඒක ශරීරගත වුණාම එතනින් යම් කිසි රූප ශරීරයේ ඇති වෙනවා නම් අපි ඒකට කියනවා ආහාරජ රූප කියලා. හරි? ආහාරයෙන් ජනිත වූ රූප කියලා කියනවා. ඒක ඇති වෙන ශරීරය. හරි? ඒතර බාහිරව තියෙන්නේ බාහිර තියෙන ඍතුජ පළතුරක් හරි මොකක් හරි ගත්තොත් එතන තියෙන ඕජා රූපය. ඒ ඕජා රූපේ ශරීරයේ ගත වුණාම තමයි ආහාරජ රූප හැදෙන්නේ. ඒක වෙනම අවස්ථාවක්. ඒ කියන්නේ නැවත වරක් අපි මූලික ප්‍රශ්නෙට ගියොත් රසායතනය කියනකොට වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ ශුද්ධාෂ්ටකයේ තියෙන ඒ රස කියන එක රසායතනයේ හැටියට තමයි සලකන්නේ. මොකද ඒකෙන් ඒක ජීවහාවට අරමුණු වෙන්න පුළුවන් ගැටුනහම ඒකෙන් ජීවහා විඥාන ඇති කරවන්න හැකියාවක් තියෙනවා. ඒක ජීව රසායතනය ජීවහා විඥාණයට ප්‍රත්‍ය වෙන ගතිය තියෙනවා. ඒකින්ද ඒක පොඩ්ඩක් තව ටිකක් හිතලා බලමු. තව ටිකක් අපි ඒක මහත්තයා අවශ්‍ය නම් විභංග ප්‍රකරණේ බලන්න පුළුවන් ආයතන විභංගේ නේද? ඔව් ආයතන විභංග. ඔය විදිහටම තියෙනවා අර සතර මහ භූතයන් නිසා උපන්න අනිදස්සන සප්පටි ගුණ මුල් රස කඳ රස පොතු රස පත් රස මිහිරි තිත්ත ලුණු ඒ ආදී විදිහට මහා භූතයන් නිසා උපන් අනිදස්සන සප්පටිග වූ රසයක්. අන්න ඒක තමයි. ඊළඟට රසයක් අනිදස්සන සප්පටිග වූ රසයක් අනිදස්සන සප්පටිග වූ දිවින් වින්දේනම් විඳින්නේ නම්. ඒක තමයි රසායතනෙ. ඒක බලා ගන්න පුළුවන් ඕනනම්. අනිත් මට තවත් ප්‍රශ්නයක් ආවා අහුවට කමල් නැද්ද? අහන්න. දැන් ඕජා රූපය ගැන කතා කරනකොට අපේ ස්වාමින්වහන්සේ අර මහත්මග්ග විහාර ස්වාමින්වහන්සේ කිව්වා මේ අපේ අනිවාර්යයෙන්ම යම් කිසි කයක් තුල තියෙනවා කියලා ඕජා රූප ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම කයේ තියෙනවා. අපි ආහාරයක් ගත්තාම ඒකෙන් ලැබෙන ඕජා රූපය උරා ගන්න උදව් වෙන්නේ අර ඕජා රූපයත් එක්ක මිශ්‍ර වීමෙන් කියලා. ඒ කිව්වා මතකද මම? එහෙම එකක් කිව්වා නේද? අපිත් ඇත්තටම ඕජා රූප ගැන කතා කරා. අපි ඒක පොඩ්ඩක් බලමු මේ ඒක මතක් කරපේක හොඳයි. අපි ඒක ගැන පොඩ්ඩක් පස් වෙලාවක හිතලා බලමු. ඔව්. ඒක දැන් මහත්තයා අර මූලික ප්‍රතිසන්දියේ තියෙන රූපවල පවා තියෙනවනේ කාය දශක වස්තු දශක.
ඒවැය තියෙන තේජෝ ධාතු වලින් උපදිනවනේ ආහාරජ රූපයි. ඒ වගේ තේජෝ ධාතුවෙන් උපදින්නේ මනෝරූපද? ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ තේජෝ ඍතුජ රූප තේජෝ වලින් අනිත් රූප උපදවන්න ඔව් උතුජ රූප තමයි උපදින්නේ. උතුජ රූප වැදගත් කියලා තේජෝ ධාතුව. තේජෝ ධාතුවෙන් උපදින ඍතුජ රූප තමයි නේද? හොඳයි. අපි දැන් බැලුවොත් එහෙම දැන් අර විභංග ප්‍රකරණයේ ඔක තියෙනවනේ පැහැදිලිවම නේ. පොඩ්ඩක් ඒතනට ගිහිල්ලා බලමු නේ. එහෙමයි. PDF 154. හරිද? අභිධම්ම පිටකේ විභංග ප්‍රකරණේ 1. එකේ PDF 154. ආයතන විභංගේ නේද? ආයතන විභංගේ එහෙමයි. පළවෙනි පොතේ මහත්තයා. මම මෙතන පේනවද? මෙතන තියෙනවද රසායතන? ඔබතුමා ගත්තේ මොකද්ද පිටුවේ ලොකු විස්තරයක් නේක? ජීවආයතන 236 ඡේදේ. චැප්ටර් එක කියන්නේ චැප්ටර් එකෙන් බලන්න ජයන්ත මහත්තයා ඔය ලොකු 236 දලගයි. හරි. අර පාට එක වෙනස් අර ඩොට්ස් තුන මේවා කරලා ලොකු කරන්නත් පුළුවන් ඔබතුමාට කැමති නම් අන්න එතන. වයින් යටම එකට ගියාන අන්න යටටම යන ඩැෂ් රයි. හරි. අන්න හරි. එතකොට කෝ එක මෙතින් සත්ත්වගතමන් රසායතන යෝ රසෝ චතුන්නම් මහා භූතානං උපාදාය අනිදස්සනෝ සප්පටිගෝ මූල රසෝ කන්ද රසෝ තච රසෝ පත්ත රසෝ පුප්ප රසෝ පල්ල රසෝ අම්බිලං මధుරං තිත්තකං කටුකං ලෝණිකං කාරිකං ලපිලකං කසාවෝ සාදු අසාදු යෝවා පනඤ්ඤාපි අත්ති රසෝ චතුන්නම් මහා භූතානං උපාදාය අනිදස්සනෝ සප්පටිකෝ යං රසං අනිදස්සනං සප්පටිකං ජීවහාය අනිදස්සනාය සප්පටිකාය ගායීවා සායතිවා සාසිස්සතිවා සායේවා රසෝ සායිස්සති. මොකද? සාසිස්සති සායිස්සති වෙනවනේ. සායිස්සතිවා සායේවා රසෝ පේසෝ රසායතනම් පේතං රස ධාතු පේසෝ ඉදං උච්චති රසායතනය. මේක කියනවා එහි රසායතනයේ කාදී යම් රසයක සතර මහා භූතයන් නිසා උපන් අනිදස්සන සප්පටික වූ මුල් රසය, කඳ රසය, පොතු රසය, පත් රසය, මල් රසය, ඵල රසය, ඇඹුල් රසය, ඇඹුල්ය, මිහිරිය, තිත්තය, කුළුය, ලුණය, කරය, ලපිල, දිවුළු කසට ඇඹුලේ. මිහිරිය, නොමිහිරිය යලි අන්‍ය වූ සතර මහා භූතයන් නිසා උපන් අනිදස්සන වූ යම් රසයක හෝ ඇද්ද අනිදස්සනෝ සප්පතිකෝ යම් රසයක් අනිදස්සන සප්පතික වූ දිවෙන් වින්දේ හෝ විදී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල රස නමුදු වේ. තෙල රසායන නමුද. දැන් මෙතන බලන්න මෙතන මේ අනාගතය ගැනත් කියනවා විඳින්නේ නම් හරි තෙල රස නමුදු වේ. දැන් රූපයක් තියෙනවා ඒක අනාගතයේදී දිවෙන් රස විඳින්නවා නම් ඒකත් රසායතනෙ හැටියට ගන්න වෙනවා කියලා හිතෙනව නේද? එතකොට ජයන්ත මහත්තයා ඔය විස්තරත් එක්ක පුළුවන් දර අපි ගත්ත ඔය නවකයේ තියෙන මේ ජීවක නවකයේ තියෙන රසයේ සුද්දාස්ත්‍රිකේ ඔය බාහිර ඒවායි නම් කරලා තියෙන්නේ නේද? දැන් ඔය අර ඇට තිත්ත රස මිහිරි රස කිව්වහම දැන් අපි ඉස්සෙල්ලා හිතුවනේ රසායතනෙ කියලා ගන්නවා කියලා. කට්ටිය පොතේජෝ ආයෝ අස්සේ තියෙන එක අපිට යන්න වෙනවා යමකයට යන්න. එතකොට අර ඔබතුමා කියපු අඹ ගහේ ගෙඩිය ඒකත් මේකට ඇතුළත් වෙනවානේ. අනාගතය කියලා ගන්නකොට ඇතුළත් වෙනවා කියලා මට හිතෙනවා. ඒක තමයි. යමකයට කියලා මේක වටිනවා මේ සමා වෙන්න ඕනේ මේ
වෙන වෙන දේවල් වලට යනකොට නමුත් අපි මේවා පැහැදිලි කරගන්නයි යන්නේ. මට මතකයි බ්‍රහ්ම ලෝක ගැන කතා කරනකොට ඔය එහෙම ගත්ත අපි රස ආයතනය කියලා. අන්න එකම. ආයතන යමකේ. අර මොකක්ද මේ ධම්මහදේ විභංගේ අපේ ධම්ම හදේත් බලන්න පුළුවන්. ආදී කරනකොට එහෙම ගත්තේ. නමුත් ඉඳ විභංග ප්‍රකරණේ අපි යමු කියන ධම්ම හදේත්. ධම්ම හදේ විභංගේ. ඒක දෙක පොතේ නේද? ඒක දෙක පොතේ තියෙන අන්තිමනේ. අන්තිම තුනෙන් එකනේ. ඒක මේකේ නෑ වගේ. හරි. ඔය තියෙන. මේකේ තියෙන්නේ මේකට යන්න වෙනවා. ඒකට යන්න වෙන රූප මේ යන්න වෙන්නේ. බලන්න. ඒක ලියන්න වෙන උපදින තැන්නේ මගේ chart එකක් රූප ධාතුව බැලුවම තත්ත්කතම රූප ධාතය නව ධාතුව. නව ධාතුව. එතන රස ධාතුව තියෙනවද? නැහැ. එතන නැහැ නේද? එතකොට බලන්න කාම ධාතුව බලන්න. කාම ධාතුවේ කාම ධාතුවේ එතනම කාම ධාතුවක් තියෙනවා තත්ත්කතමානි කාම ධාතුව ඒ භාවි සතින්ද්‍රිය ඉන්ද්‍රිය ගැන තියෙනවා. කොතන තියෙන්නේ? අත්තාර ආහාර කියලා හිතේ. තියෙන්නේ පේන සතර දැන් ඒක ඔය තියෙන දැන් තියෙන්නේ ගියා එකම. උඩින් උඩ නෑ භාවිසතින්ද්‍රියට ඒක නෑ. ඒක ඇත්තේ වෙන තැනක. මට ඕනේ මේ එක්ක ධාතු බලන්න ඕනේ. මෙතින් සත්ත්කතම කාම ධාතුය අට්ඨරස ධාතුව. ඔකේ. මෙතන රස ධාතුව තියෙනවා. හරි? කාම ධාතුවේ ඊළඟට අපි බලමු රූප ධාතුව. රූප ධාතුව බැලුවොත් හැබැයි මෙහිම එකක් තියෙනවා. මෙතන රූප ධාතු කියලා බලනකොට පොඩ බලමුකෝ අට හේතු රූප ධාතු නව ධාතු. මෙතන බලන්න. හරි? සත්ත්කතම රූප ධාතුය නව ධාතුය. චක්කු ධාතු රූප ධාතු. මේ රූප ධාතු තියෙනවා. හරි? චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, චක්කු විඥාන ධාතු, මනෝ ධාතු ධම්මද. එතකොට මෙතන රස ධාතුව නැහැ. හරි? රූප ධාතුවේ රස ධාතුව නැහැ. ඔක ජීව ධාතුවක් නෙවෙයි. ජීව ධාතු රස ධාතු නැහැ. දැන් මෙතනදී එතන තියෙන්නේ කොච්චරද තියෙන්නේ? එතන තියෙන්නේ චක්කුයි සෝත විඥාන ධාතු, සද්ද ධාතු, රූප ධාතු. මේ අට්ඨාරස ධාතුනේ ධාතු 18 නේද? ධාතු 18න් 9යි රූප ධාතුවේ තියෙන්නේ. රූප ධාතුවේ කියලා මෙතන මේ රූප ධාතුව කියලා කියන්නේ මේ රූපාවචර භූමිය. ඒකේ තියෙන 9යි. 9යි සඳහන් කරලා තියෙන්නේ. දිවක් නෑ ඕක බලා ගන්න පුළුවන් අසඤ්ඤ සත්‍වික යන්න බලන්න ජයන්ත මහත්තයා. එතනින් තමයි හොඳටම දැනගන්න පුළුවන් සුද්දාෂ්ටකේ රසය අපි ආයතනයක් විදියට ගන්නවද කියලා. ඒක මේකේ දාලා නෑ මං හිතන්නේ. අසඤ්ඤ සත්‍යක ගන්නෙ නෑ ආයතනයක් විදිහට. රූප ධාතුව තියෙනවා. රූප ධාතුව ගන්නවා. නේද දැන් සුද්දාෂ්ටකේ එතන තියෙනවා. ඒ සුද්දාෂ්ටකයෙන් රූපේ කියන එක රූප ධාතුව කියලා ගන්නවා. ඔව් දැන් එතන රස තිබුණට ඒක ආයතනයක් විදිහට එතන ගන්නෙ නෑ. ඔව් ආයතනයක් විදිහට ගන්නෙ නෑ. මේක කාම ධාතුව මේක බලන්න. මේක තමයි හොඳම තැන. හරි? කාම ධාතුය උප්පත්තික්කනේ කතිකන්දා ඔය ආයතන ඔක්කොම කියනවා. හරි? කාම ධාතුය උප්පත්තික්කනේ සබ්බේසම් පංචක්කන්දා පාතු භවන. හරි? ඊළඟට කියනවා කස්සචි ඒකාදස ආයතනේ පාතු භවන. මොකද ආයතන 11ක් මේ උප්පත්ති ක්ෂණේ ඇති වෙනවා. එතකොට මොකද්ද හිතන්නේ? ශබ්දය විතරයි නැත්තේ. ශබ්දේ විතරයි නැත්තේ. ඒ කියන්නේ සුද්දාෂ්ටකයේ තියෙන රස රූපය රසායතන
ඔව් එතන අරන් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මේ විභංගේ ගත්ත කියන්නේ ආයේ අපිට හොයන්න දෙයක් නැහැ වෙන තැනක් අපිට. එතකොට ජයන්ත මහත්තයා එහෙමනම් දැන් ඔතෙන්දී එතකොට කොහොමද දැන් ඔය උප්පත්ති ෂණේද ඔය කියන්නේ? මේ උප්පත්ති ෂණේ. එතකොට එතන උප්පත්තියේදී ජීව ධාතුව ඇති වෙලත් නැහැ තාම. ජීව ධාතුව ඇති වෙලා නැහැ. එතකොට ඒත් ගන්නව නම් එතකොට ඒ පුද්ගලයා අපි අසංඥ සත්‍ය ගන්න නැත්තේ එහෙනම් එතන එහෙමනම්. ආ දැන් මෙතන ආයතනයක් ගන්නවා නම් ජීව ධාතුව නැතුවත් ඇයි අපිට අසංඥ සත්‍ය ගන්න නැත්තේ එතන රූපය එතකොට ආයතනයක් විදියට. එතන කොහොමද දැන් අපි බලමු දැන් ඔහොම පොඩ්ඩක් බලාගෙන යන්න. මේක හොඳ මේ පරිශ්‍රණයක්. හරි? දැන් මෙතන අපිට දැන් හොඳටම පේන දෙයක් තමයි කාම ධාතුවේ උප්පත්ති ක්ෂණයේදී අපි දන්න උප්පත්ති ක්ෂණය කියන්නේ මේ ඇහැටවත් පේන්නේ නැති තරමේ පුංචි රූපයක් එතන ඇති වෙන්නේ. හරි? ඔව්. එතන 11ක් තියෙනවා. මොනවද තියෙන්නේ? දශක කලාප 3ක් තියෙනවා. හැම දශක කලාපයකම සුද්ධාෂ්ටකයයි ජීවිතින්ද්‍රයයි අදාළ වෙච්ච කාය ප්‍රසාදය හරි නැත්නම් භව රූපය හරි එහෙම නැත්නම් බස් මේ ආය රූපය හරි ඒකේ තියෙන සුද්ධාෂ්ටකයේ තියෙන රස රූපය රසායතනයක් හැටියට තිබුණ මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක පැහැදිලි හැමෝටම. ඒක පැහැදිලි. ඊළඟට අපි යමු රූප ධාතුවට. කාම ධාතුව. අපි යනවා ඊළඟට රූප ධාතුව. රූප ධාතිය උප්පත්තික්කනේ කතිකන්දා විදිහට යනවානේ. හරි? ඊට පස්සේ බලන්න රූප ධාතිය උප්පත්තික්කනේ තපෙත්වා අසඤ්ඤ සත්තානං දේවානම් පංචස්කන්ධා පාතු බවං. හරි? රූප ධාතිය උප්පත්තික්ෂණේ අසඤ්ඤ සත්‍යයේ හැර ඉන්න ඒ අනිත් දෙවියන්ට ස්කන්ධ පහම පහළ වෙනවා. හරි? පංචායතනානි පාතු බවං. පංච ධාතියෝ දැන් අහනවා ඊළඟට කියනවා පංච ආයතන කියන්නේ මොනවද කියලා. රූප ධාතුය උප්පත්තික්කනේ කතමානි පංචායතනානි පාතු බවං. චක්ඛායතනං රූපායතනං. සෝතායතනං මනායතනං. ධම්මායතනං රූප ධාතුය උප්පත්තික්කනේ ඉමානි පංචායතනානි පාතු බවං. දැන් සුද්ධාෂ්ටකේ තියෙනවනේ මේ දැන් චක්ඛායතනේ නිකන් තියෙන්න පුළුවන්. ඒ තරක් තියෙනවනේ මේ සුද්ධාෂ්ටකේ නේද? ඔව්. ආයතනේ කියන්නේ ඔව්. ආය රූපයක් නේ. හැබැයි එතන තියෙන රස රූපය රසායතනෙ හැටියට ගන්නෙ නැහැ. ඒ කියන්නේ වෙනත් කෙනෙකුට අර අනාගතේ හරි ජීවහාවෙන් සම්පස්ස කරන්න බෑ යා ඒ රූපේ. ඒ කියන්නේ අනාගතේ හරි යම් කෙනෙකුට දිවෙන් රස විඳින්න පුළුවන් නම් විතරයි ඒක අපි රසායනයක් හැටියට ගන්න. දිවක් නෑනේ මේ බ්‍රහ්මයන්ට. නෑ ඒක නෙමෙයි මේ කියන්නේ. එහෙනම් දිව නැති එක නෙමෙයි කියන්නේ. දිව නැති එක නෙමෙයි කියන්නේ. එහෙනම් ඒ කියන්නේ වෙන කිසිම සත්වයකට ගන්න බෑ ඒ රූපය මේ කෑමක් හැටියට ගන්න බෑ. රසම් බලන්න බෑ. ඉතින් හරිනේ අර දැන් සූවිසි ප්‍රත්‍ය කියනකොට හැම තැනම හැම පච්චයකදීම රසායතනං කියලා ගන්නකොට ගන්නෙම මේ ජීවහා විඥාන ධාතුව වගේ හැම පච්චයකම වන්නේ රසායතනං ජීවහා විඥාන ධාතුව. ඉතින් ජීවහා විඥාන එහෙම ගන්නේ ජීවහා විඥානේ නැතුව රසයක් විඳින්න බෑ කියන එක. නෑ ඒ තමන්ට නෙමෙයි තමන් ගැන විතරක් නෙමෙයි හිතන්නේ. දැන් කාටවත් කිසිම සත්වයකට අන්න ඒකයි. කිසිම සත්වයකගේ ජීවහා විඥාණයට ගෝචර වෙන්නේ නැත්නම් ඒක රසායතනයක් වෙන්නේ නැහැ. ඒතොර අර අතනට කාම ලෝකේ ප්‍රතිසන්දිෂණේ කොහොමද උනේ? ඒක චුට්ටක් කියලා දෙන්න මට තේරුන්නේ නැහැ. මේක වෙනස. දැන් එතනදී ඔව්. එතනදී කියන්නේ ඒ අවස්ථාවෙම ගොදුරු වෙන්න පුළුවන් මේ කාගේ හරි රසයක මේ ආහාරය බවට පත් වෙන්න පුළුවන් කෙනෙක් කියන්නේ. ඒකද කියන්නේ ඒ හැමද ගන්න එක මට ඒක එච්චර තේරෙන්නේ හරියට හැබැයි. ඒ හිතන්න සුදුසු තැනක් ඒක. ඒක හිතන්න ගැන හිතන්න අමාරුයි. ඇත්තටම රසයක්
කොහොමද හරි කියන්නේ? අමාරුයි ඒක තේරුම් ගන්න මට නම්. අර මොකද ඒකජ ද්විජ තිජ එහෙම ඇති වෙලානේ යන්නේ. ඒක නිසා මටත් එතන හිතන්න අමාරුයි. කොහොම හරි මේක කියන්නේ ඒකයි අපි පොඩ්ඩක් මේක තවදුරටත් තේරුම් ගමු අට කතා ආශ්‍රයෙන් පොඩ්ඩක් බලලා තේරුම් ගන්නත් බලමු. දැන් එතකොට අපිට හොඳම තේරෙන දෙයක් තමයි පංචවෝකාරයේ යම් කිසි කියන්නේ කාම භූමිය කියලා ගමුකෝ අපි පංචවෝකාරය ගන්න බෑ. මොකද මේ රූපාවචරය වෙනස් නේ මෙතන. එතකොට අපිට ගන්න වෙනවා කාම භූමියේ පහළ වෙනවා නම් කාම ධාතුවේ පහළ උපදිනකොට ඒ අවස්ථාවේදී රසායතනය කියන එක අරගෙන තියෙනවා. හරි? නමුත් රූපාවචර කියන තැනදී එහෙම අරගෙන නැහැ රසායතනය. හැබැයි එතනත් කයක් පහළ වෙනවා. සුද්දාෂ්ටකේ තියෙනවා. නමුත් එතන අරගෙන නැහැ. අනේ ඒක තමයි පස්සේ වෙලාවක තේරුම් කරලා දෙන්න ජයන්ත මහත්තයා මට නම් ඇත්තටම මේක තේරෙන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ එතනයි එතන කාය ආයතනය නෑ නේද මහත්තයා? එතන කාය ආයතනයක් නැහැ. එතන කාය ආයතනයක් නැහැ. මොකද කාය යුව නෑ කායේ ප්‍රසාද රූප නෑනේ කාය තිබුණාට ප්‍රසාද නෑ. කාය ප්‍රසාදේ පහළ වෙන්නේ. මොකද කාය විඥානයක් ඇති වෙන තැනක් නෙවෙයිනේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝකය කියන්නේ. නෑ ආයතන පහයි. වෙන්නේ ආයතන පහයි. ඔව්. ඒක මේවා හොඳට ඉගෙන ගන්න සුදුසු තැන් මේවා. ඉතින් අපි සාකච්ඡා කරලා එකිනෙකාගේ දැනුම බෙදාගෙන ඉගෙන ගන්න තියෙන තැන් මේවා. හොඳයි. අපි නැවත වරක් ගියොත් එහෙම මෙතනට. එතකොට අපි දැන් රසායතනයේ තමයි ප්‍රශ්නේ ආරමුනේ. හරි? එතකොට දැන් හිතාගන්න යම් කිසි රස රූපයක් තියෙනවා නම් ඒක ඒ රස රූපේ නිසා ජීවහා විඥානයක් ඇති කිරීමට සමත් වෙන තැනක් නම් අනිවාර්යයෙන් මේක රසායතනය වෙනවා. හරි? නමුත් ජීවහා විඥානයක් ඇති කරන්න බැරි තැනක් නම් ඒක රසායතනය වෙන්නේ නැහැ. ජීවහා විඥානයක් ඇති කරන්න ජීවහා ප්‍රසාද රූපයක් තියෙන්න ඕනනේ. තමන් ගැන විතරක් නෙවෙයි මේ අනිත් අය ගැනත් හිතන්න මේ සත්‍ය මුළු ඒ කියන්නේ මුළු ලෝකේ ඕනම සත්‍යයකට මට හිතෙනවා ඒක තමයි. ඕනම සත්‍යයකට ජීවහා ප්‍රසාද රූපයක් නැත්තම් ජීවහා විඥානයක් ධාතුවක් එන්න විදියක් නැහැ. මං හිතන්නේ මට හිතෙන්නේ එහෙමයි. මෙහෙම බලන්නකො. දැන් බිත්තරය තියෙනවානේ. බිත්තරේ යම් කිසි සතෙකුට බිත්තරෙන් ඉපදින සතෙකුට රස දැනෙන්න එයා බිත්තරෙන් එළියට එන්න එපා. හරිද? එහෙම කිව්වම හරි ඒක තේරෙනවා. එතකොට නමුත් බිත්තරය ඒ සතා එළියට එන්න කලින් දැන් බිත්තරයක් කියනකොටම එතන අපි හිතමු මේ ෆාම් බිත්තරවම නේ අපි හිතමු ගම් බිත්තරයක් කියලා. හරි? ගම් බිත්තරයක් ගත්තොත් ඒකේ තියනවද නැද්ද? ඒක ඇත්තටම ඉපදීමක් වෙලාද නැද්ද සත්‍යයේ බිත්තරය ඇතුළ ගත්තොත්? තියෙනවා. එතන ඉවිතින්දුවේ තියනවද නැද්ද? තියෙනවානේ. තියෙනවා. සත්‍යය නේද? එහෙමනම් ඒ සත්‍යය බිත්තරෙන් එළියට එන්න කලින් වෙන කවුරු හරි කෑවොත් බිත්තරේ සම්බගෙන. හරි? ඒකී ඇතුලේ තිබ්බ එක රස රූපයක් වෙනවද නැද්ද? වෙනවා. එතකොට අපි කුකුල් පැටියගේ පැත්තෙන් හිතන්නේ වෙන විදිහකට හිතන්නේ. හිතන්නේ වෙන විදිහකටයි. ඒ පුද්ගලයාටම ආහාරයක් ගන්නවා කියන එක නෙමෙයි. නෙවෙයි වෙන ආහාරයක් වෙන්න පුළුවන් නේද? එතකොට ඒක රස රූපයක් වෙනවා. අන්න එතකොට රසායතනය කියන එක එතන තියෙනවා. මේ පැත්තෙන් අපිට හිතලා ගන්න පුළුවන් මේ රසායතනය කියන්නේ මොකක්ද කියලා. ඒක නම් හොඳ උදාහරණයක්. ඒක තමයි. එතකොට අපි එහෙම දැන් ඔතන නවත්තලා අපි යන් ඉස්සරහට හොඳේ. කාය ආයතනය. කාය ආයතනය කියන එක විස්තර කරනවා යම් ප්‍රසාද රූප කායයේ එම නින්දිත වූ ශ්‍රාව්‍ය ධර්මයන්ගේ ප්‍රවෘත්ති කාරණේ වේද එහෙයින් ඒ ප්‍රසාද රූප කායතනේ කාය නම් වේ. දැන් මෙච්චර වෙලා මම විස්තර කරන්නේ මම දැන් වෙන කෙනෙකුට යමු වෙනවා මේක මට විස්තර කරලා දෙන්න කියලා. පුළුවන්. දීවිති මහත්මිය හෝ ලක්ෂ්මී මහත්මිය තෝරගන්න. අපේ ඉන්න විනිත මහත්මිය ඉන්නවා ඊටාම දක්ෂයි. විනිත මහත්මියත් හොඳයි. කියමු. එහෙයින් මේ ප්‍රසාද රූප කායතනේ කාය නම් වේ කියලා කියනවා. හරි?
ශාස්ත්‍රව ධර්මයන් ශාස්ත්‍රව ධර්මයන්ගේ ප්‍රවෘත්ති කාරණේ වේ. යම් ප්‍රසාද රූප කායයේ තෙම නින්දිත වූ ශාස්ත්‍රව ධර්මයන්ගේ ප්‍රවෘත්ති කාරණේ වේද. එහෙයින් ඒ ප්‍රසාද රූප කායත මේ කාය නම් වේ. ඒ කියන්නේ දැන් මෙතනදි කියන්නේ දැන් ප්‍රසාද කාය ගැන තමයි මෙතන කතා කරන්නේ. කාය ආයතනෙ කියලා කියන්නේම කාය ප්‍රසාදය ගැන. ඒක මොකද්ද වෙන්නේ බලන්න අර ඒක නින්දිත කියලා කියන්නේ ආශ්‍රව ධර්ම කියනවා තමයි මෙතන නින්දිත හැටියට පෙන්වන්නේ. ආශ්‍රවයෝ නින්දිතයි. ආශ්‍රව තියෙන ආශ්‍රවක්ෂය කරන්නේ හැමෝම මේ කතා කරන්නේ. ඒ ආශ්‍රව ධර්මයන්ට ප්‍රවෘත්ති කාරණයක් වෙනවා. ඒ කියන්නේ ආශ්‍රව ඇතිකරන්න හේතු කාරණයක් වෙනවා. ධර්මයන්ගේ ප්‍රවෘත්ති කාරණයක් කියන්නේ ඒක පහළ වීමට කාරණයක් වෙනවා. එහෙයින් ඒ ප්‍රසාද රූප කායද මේ කාය නම් වේ. ඒ කියන්නේ මෙතනදි කියන්නේ කයට දැනෙන සුවය නිසා ඒ කාමාශ්‍රවාදී දේවල් ඇතිවෙන්න මේ කාය ආයතනය කියන එක උදව් වෙනවා. ඒකින්ද මෙතෙන්දි ගන්නේ මෙතෙන්දි මේ වාක්‍ය නම් සිංහල තේරෙන්නේ නැහැ මොනවා පාලි තේරෙන්නේ නැහැ. මේ වාක්‍යයෙන් කියන්නේ එතකොට දැන් වෙන කාගේ හරි රූප කායක් මේ කායක් නිසා තවත් කෙනෙකුට ආශ්‍රව ඇති වෙන්න පුළුවන් කියලා එහෙමද කියන්නේ අනිත් පැත්තද එයාටමද? තමන්ටම. කායායතනේ එනකොට මේ දැන් මේ කායායතනේ කියන්නේ ආධ්‍යාත්මික එකක්නේ. බාහිර එකක් නෙවෙයිනේ. ඒක නිසා තමන්ගේ කියලා තමයි ගන්න වෙන්නේ. කායායතනේ කියලා කියන්නේ යම් සත්‍යයකට අයිති වෙච්ච යම් කිසි රූප කායක් තියෙනවා මේ ප්‍රසාද රූපයක්. ඒක හේතු කරගෙන ආශ්‍රව උපදින්න ප්‍රවෘත්ති හේතු කාරණයක් වෙනවා කියලා. ඒක නිසා ඒ ප්‍රසාද රූප කායතනේ කාය වෙනවා කියලා කියනවා. ආය කියලා කියන්නේ උප්පත්ති ස්ථානයේ මෙන් ගන්නා ලද ප්‍රවෘත්ති කාරණේ කියලා කියනවා. ආය කියලා කියන්නේ. කාය කියනකේ හැදෙන එක වෙන්න ඇතිනේ ආය කියලා කියන්නේ. ඊට පස්සේ පොට්ටබ්බායතනෙ කියන එක කියනවා යම් රූපයක් පහස්නා ලැබේද එහි ඉන්නේ රූපතෙම පොට්ටබ්බ නම්. ඒ කියන්නේ මේ කයෙන් තමයි මේ පහස ලබන්නේ. ඒ ලබන්න ගොදුරු වෙන දෙයට කියනවා පොට්ටබ්බ කියලා. ඊට පස්සේ මන ආයතන කියනකොට යම් නාම ධර්මයක් අරමුණු දනීද එහි ඉන්නේ නාම ධර්මතෙම මනස් නම් වේ. දැන් මනස කියලා කියන්නේ මන ආයතනය කියලා කියන්නේම අරමුණු ගන්නා ධර්මය. නාම ධර්මයක් තමයි ඒ මන ආයතනය කියන්නේ නාම ධර්මයක්. ඒකින් කරන්නේ මොනවද? අරමුණු දැනගැනීම. ඒ නාම ධර්මයෙන් අරමුණු දැනගන්න හින්දා ඒ නාම ධර්මය මනස් කියලා කියනවා. ඊළඟට බලන්න මෙන්න මෙතන මම හිතනවා ටිකක් අපිට කතා කළ යුතු තැන ධම්මායතනෙ. ධම්මායතනෙ කියලා කියනකොට යම් ස්වභාව ධර්ම කෙනෙක් තමාගේ ධර්මභාව සංඛ්‍යාත සාධාරණ ලක්ෂණය දරද්ද එහෙයින් ඒ ස්වභාව ධර්ම තුමු ධර්ම නම් වේ කියලා කියනවා. ඒ කියන්නේ ධම්මායතනෙ කියන තැනදී අත්‍තරම දැන් මෙච්චර වෙලා කතා කරපු දේවල් කතා කරේ දැන් කායායතන පොට්ටබ්බායතන ගත්තාම මේ කායායතනයට ගෝචර අරමුණ කියන අර්ථයෙන් තමයි මේ පොට්ටබ්බායතනේ කතා කරන්නේ. හරි? මේ කායායතනේ පහස්ස මේ පොට්ටබ්බායතනෙන් තමයි කායායතනයට පහස දෙන්නේ නැත්නම් ස්පර්ශය දෙන්නේ. ඒ වගේම මේ රස කියන එක જીවහායතනයට ඒ જીවහායතනයත් රසායතනයත් දෙක එකතු වෙලා තමයි જીව විඥාන ධාතුව හැදෙන්නේ. නමුත් මේ මන ආයතනයේ ධම්මායතනය එකතු වෙලා මනෝ විඥාන ධාතුව හැදෙනවා කියලා අපිට කියන්න බෑ. මොකද මේ ධම්මායතනය කියලා කියනකොටම මන ආයතනයේ බාහිර දෙයක් කියලා එකපාරම ගන්න බෑ. අපි දන්නවනේ ධම්මායතනයට අයිති වෙන්නේ මොනවද මේ අභිධර්ම ක්‍රමයට? මොන ධර්ම? රූප 16යි චෛතසික 52. නිර්වාණය නේ. දැන් බලන්න එතකොට නිර්වාණය කියන එක මේ මන ආයතනෙට කිසිම සම්බන්ධයක් නැති දෙයක් නේ. කියන්නේ මන ආයතනයේ තුලයේ දෙන්න දෙයක්ුත් නෙවෙයිනේ නේද? දැන් ධම්මායතනය කියලා ගන්නකොට රූපක් තියෙනවා නේ. මේ සුකුම රූපක් තියෙනවා. එතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් සිතක් ගත්ත අපි ගමකෝ ලෝභ මූල පළවෙනි සිත ගත්තොත් එහෙම
ඒ සිතත් අපි කියනවා මන ආයතනය කියලානේ. එතකොට ඒ සිත ගැන කතා කරනකොට මොනවද ධර්ම ආයතනයටයි තියෙන්නේ? ඒ සිතේ දිච්ච චෛතසික ටික. ඒ සිතේ දිච්ච චෛතසික ටික වෙනවා මේ ධම්මායතනය වෙනවා. නේද? ඔව්. එතකොට ඒ කියන්නේ ඒ සිතේ අරමුණුද ධම්මායතනය කියන්නේ එතන. නෑ. නෑ. ඉතින් ඒකෙන්ද අපිට හොඳ සිතේම කොටසක් වෙනවා. ඒකෙම කොටස ඒකත් එක්ක යෙදෙන තවත් වෙනස් වෙච්ච නාම ධර්ම කොටසක් තමයි එතනදී ධම්මායතනය කියලා කියන්නේ. දැන් අපි හිතුවොත් එහෙම රූප විෂයට ගත්තොත් රූප විෂයට ගත්තාම ඒකේ ඕලාරික රූප ටිකට එක එක ආයතන වලින් නම් දෙනවා නේද? චක්කායතන, සෝතායතන ආදී වශයෙන් පොට්ටබ්බායතන දක්වා. ඊටු ටිකට මොකද කරන්නේ? ඒ ටික ඔක්කොම කාටද යන්නේ? ධම්මායතනෙ 16ම යනවා. රූප 16ම යන්නේ ධම්මායතනෙට. ඒකින්ද මේ ධම්මායතනය කියන එක ටිකක් විශේෂයෙන් බැලිය යුතු තැන. ඒක තමයි මෙතන කියන්නේ යම් ස්වභාව ධර්ම කෙනෙක් තමාගේ ස්වභාවය සංඛ්‍යාත සාධාරණ ලක්ෂණේ දරවද්ද. බලන්න දැන් සුකුම රූප කියන එකේ සාධාරණ ලක්ෂණයක් තියෙනවා. ඒක ඕලාරික නොවන අවබෝධයට දුර ඒ වගේ අමුතුම ලක්ෂණ දරන කොටසක් තමයි මේ සුකුම රූප කියලා කියන්නේ. එතකොට ඒවත් මේ ධම්මායතනයට යනවා. ඒ වගේම නිර්වාණ ධාතුව කියන එකත් ධම්මායතනයේම කොටසක්. ඉතින් ඒක නිසා මේක ටිකක් විශේෂයෙන් බලන්න වෙනවා. මෙතනින් කියනවා තව ගොඩක් තියෙනවා. අපි අදට මෙතනින් නවත්තලා ඉතිරි ටික අනිත් දවසේ සාකච්ඡා කරමු කියලා යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් මොන අද කතා කරපු දේවල් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තැනක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු. තව හිතන්න ඕනේ එතන. හිතන්න ඕන ගොඩක්. එකපාරට ප්‍රශ්න හිතා ගන්නත්. හොඳයි. තව මොන හරි කාට හරි ප්‍රශ්න තියෙනවද අදහස් තියෙනවද? හොඳයි. එහෙනම් අපි අද දවසට නියමිත සාකච්ඡාව වෙනිමා කරමු. මම හිතනවා අපේ යම් යම් පැති වලින් අපි ධර්මතා දිහා බලන උත්සාහයක් ගත්තා. ඒ නිසා අපි විශේෂයෙන්ම නැවතවරක් මේක අද නිමා වෙන්න කලින් කියන්නේ උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන දේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගැනීම මේක පටලවා නොගැනීමට බොහෝසෙන් උපකාර වන තැනක්. ඒක නිසා අද තේරුම් නැත්නම් මේක රෙකෝඩින් එක අහලා හරි එහෙම නැත්නම් අර අපි කිව්ව සූත්‍ර දේශනාව බලලා හරි කන්ද සංයුක්තයේ තියෙන අත්දීප වර්ගයේ තියෙන කන්ද සූත්‍රය බලලා හරි ඒක හොඳට තේරුම් ගන්න බලන්න ඒක හරියටම වැදගත් තැනක්. හැබැයි ඒ Taman දන්න කරුණු අභිධර්මයේ නොදන්න නැත්නම් අභිධර්මයේ නොපිළිගන්න ඇත් එක්ක සාකච්ඡා කරන්න යෑමෙනුත් වලකින්න මේ ඒ වගේ මතභේද වලට එන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා Taman හරි දේ අවබෝධ කරගන්න යම් කෙනෙක් වටහා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවා බෙදාගත්තට කමක් නැහැ. හොඳයි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දීලා, ඥාතීන්ට පින් දීලා, ඒ වගේම ප්‍රාර්ථනා ගාථාව කියලා නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා අද අපි මේ දේශනා වාරයේ 101 වෙනි දේශනාව පැවැත්වුවේ. ඉතින් අපි සෑම සියලු දෙනාගේම කෘතවේදී භාවය ප්‍රකාශ කරන්න ඕන වෙලාවක්. ඒ වගේම මේ සියලු ධර්මදේශනාමය කුසල සම්භාරය ඔබතුමාට ඒකාන්තයෙන්ම සසර ගමනේදී ඊතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා.
සසර සැරිසරන තුරු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සම්මුඛ වෙමින් අතරමං නොවි ඊතා සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු කුසල් අපි ඊතාම කෘතවේදීව අනුමෝදන් කරනවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබමින් තව දහස් ගාණක් මේ වගේ දේශනා පවත්වමින් මේ සම්බුද්ධ ශාසනයට සේවය කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දිනෙන් දින වර්ධනය වේවා. ඔබතුමා ධර්මය ඉගෙන ගත්ත ස්වාමින් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත් ඒ වගේම දෙමාපියන්ටත් පරලෝසපත් යම්තාක් නෑදෑ හිත මිතුරන්ටත් නෝනා මහත්මිය ඇතුළු දරුවන්ටත් මේ සියලු කුසල් අපි එකසේ අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාගේ ජීවිත සුඛී සුවපත් දීර්ඝායුෂ වේවා. කරන කියන කටයුතු රැකී ආරක්ෂා දිනුවෙන් දිනුවටපත් වේවා. ඒ සෑම සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම මේ වෙලාවේ අපිට අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා බ්‍රූනෝ මහත්මයා. අපිව මේ විදිහට එකතු කරලා ධර්ම මණ්ඩපයක් හදලා දෙන්න උදව් කරා. එතුමා ඒ වගේම අපි මේ ආකාරයට එකතු වුණා මේට අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා දලුවත් මහත්මයා. ඒ සෑම සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් මේ 100 දක්වා මේ වැඩසටහන් සංරක්ෂණය කරපු ඒ ලක්ෂ්මී මහත්මියටත් අනේක විධ ආකාරයෙන් අපිට උදව් උපකාර කර සැමටත් සහභාගී වුණු සැමටත් ඊටාම කෘතවේදීව මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න වෙච්ච සහභාගීත්වයේ වෙනුවෙනුත් අපි ඊටාම කෘතවේදී වෙනවා. පුණ්‍යානුමෝදනා කරනවා ඔබටත් ඔබ සමගී ගුරු උතුමන්ට ස්වාමීන් වහන්සේලාටත් මව්දෙමව්පියන්ටත් පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම ජීවත් වෙන දෙමව්පිය නෑදෑ හිත මිතුරන් දූ දරුවන්ටත් ඒ පවුල් වල සැමටත් අපි නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නටත් පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වාර 100 තුලදීම අපිට කරදරයක් අතවරයක් බාධාවක් කිසිම දෙයක් ඇති වුණේ නැහැ. ඇත්තටම ඒක ඔබ සැමගේ දක්ෂතාවය ඔබ සැමගේ ගුණවත් භාවය. ඉතින් ඒව වෙනුවෙන් අපි අප්‍රමාණ කෘතවේදීව ඒවා ඉතාගේ කරමින් පුණ්‍යානුමෝදනා කරමින් මගේ වචන ස්වල්පය නිම කරනවා. තෙරුවන් සරණයි. ඔයාලි ලක්ෂ්මී මහත්මිය මේ සාකච්ඡාවේ ඉන්න කිතින් අපි ලංකාවේ ඉන්න මම ඉතින් වැඩි දන්නේ නැහැ. බොහෝ කාලයක් තිස්සේ අපිට ලොකු ශක්තියක් ඔය දෙන්න ඉන්න එකත් ඇත්තටම. ඔය කටකින් ඕනම ප්‍රශ්නයකදී ඔය දෙන්න කිසිම ආයි පසුබෑමක් නැහැ. ඕනම දෙයක් ඇහුවොත් ඕනම වෙලාවක ඕනම ආකාරයකින් මේ ධර්මයට උදව් කරනවා. ඉතින් ඔය දෙන්නටත් සහභාගී වෙන අනිත් සියලු දෙනාටත් ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ අපේ ගුරුතුමියකුත් ඉන්නවා විනිතා මහත්මිය අපි තාම කෘතවේදී වෙතුමියවත් සිහිපත් කරනවා. එතුමියත් හැම වෙලේම අවස්ථාවක් ලැබුණු හැම වෙලේම අපට උදව් උපකාර කරනවා. විනය පිටකේ අපිට සම්පූර්ණයෙන් එතුමිය විද්‍යාරත්න සර් එක්ක උගන්වනවා. ඉතින් ඒකත් අපි කෘතවේදීව සඳහන් කරනවා. එතුමියත් අපේ ගුරුවරියක්. තෙරුවන් සරණයි.